කරුණි දැන් අපි සාකච්ඡා කරමින් යන්නේ උසස් පෙළ ගිණුම්කරණය විෂය ධාරාවේ 14 වන පාඩම් ඒකකය. ඒ තමයි කළමනාකරණ ගිණුම්කරණය. එහි දෙවැනි පාඩම් ඒකකය වශයෙන් අපි හඳුනාගත්තා පිරිවැය වර්ගීකරණය. අපි පිරිවැය වර්ගීකරණයට අදාළව එක් පදනම් ඔස්සේ පිරිවැය වර්ගීකරණයට අදාළව විවිධ පිරිවැය අයිතමයන් හඳුනා ගැනීම කළා. ඒ වගේම අපි අභ්‍යාසත් මේ වන විට 36ක් දක්වා සාකච්ඡා කර තිබෙනවා. අද අපි මෙම ඒකකය තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම ඔය පාඩම ආශ්‍රිතව බහුවර්ණ කෙටි ප්‍රශ්න බහුවර්ණ හා කෙටි ප්‍රශ්න කීපයක් සාකච්ඡා කිරීම. හොඳයි, ඒ අනුව ගන්න ප්‍රශ්න අංක 37 සිට ඉදිරියට තියෙන කෙටි ප්‍රශ්න ගණනාවක් තියෙනවා. නිවැරදි පිළිතුරු තෝරා ඒ අංකය ප්‍රශ්නයට ඉදිරියෙන් ඇති තිත්තරය මත ලියන්න කියලා කියනවා. ප්‍රශ්න අංක 37 ඉඳන් ඉදිරියට තියෙන ප්‍රශ්න ගණනාවක් බහුවර්ණ ප්‍රශ්න තියෙන්නේ. නිවැරදි පිළිතුරු තෝරලා අපි ලකුණු කරන්නට ඕනේ. ගන්න යන ප්‍රශ්න අංක 37 පහත කුමන සමීකරණය නැත්නම් සමීකරණ මුළු පිරිවැය නියෝජනය කරයිද? අපෙන් අහන්නේ මුළු පිරිවැය නියෝජනය කරන සමීකරණය නේද? මේ වයින් කුමන සමීකරණද මුළු පිරිවැය නියෝජනය කරන්නේ. අපි දැන් දන්නවා මුළු පිරිවැය කියන්නේ මොකක්ද කියන එක නේද? එක බලන්න A මුළු පිරිවැය සමානයි නිෂ්පාදන පිරිවැය ධන නිෂ්පාදන නොවන පිරිවැය. මුළු පිරිවැය සමානයි නිෂ්පාදන පිරිවැයට නිෂ්පාදන නොවන පිරිවැය එකතු කළාම මුළු පිරිවැය. හරිද? දැන් නිෂ්පාදන පිරිවැය කියන්නේ ප්‍රාථමික පිරිවැය ධන නිෂ්පාදන පොදුකාර පිරිවැයනේ. ඒතොර ඒ දෙක එකතු කරලා නිෂ්පාදන නොවන පිරිවැය එකතු කළාම ඒ කියන්නේ කාලච්ඡේද පිරිවැය එකතු කළාම මුළු පිරිවැය වෙනවා. හරිද? හරි. මේ ප්‍රකාශ A හරි. B මුළු පිරිවැය සමානයි ප්‍රාථමික පිරිවැය ධන මුළු පොදුකාර පිරිවැය. ප්‍රාථමික පිරිවැය ධන මුළු පොදුකාර කොහොම නිෂ්පාදන පොදුකාර නිෂ්පාදන නොවන පොදුකාර දෙකම තියෙනවා. ඒතොර ප්‍රාථමික පිරිවැය නිෂ්පාදන පොදුකාර පිරිවැය නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය එකතු කරාම එන්නේ මොකද්ද? මුළු පිරිවැය. මේ කතාවත් හරි නේද? C මුළු පිරිවැය සමානයි ඍජු පිරිවැය ධන වක්‍ර පිරිවැය. පිරිවැය වර්ගීකරණය කරන තව පදනමක් ඍජු පිරිවැය හා වක්‍ර පිරිවැය. તો ඍජු පිරිවැයට අයිති වෙන වියදම් සහ සියලුම වක්‍ර පිරිවැය එකතු කළාම එන්නේ මොකද්ද? මුළු පිරිවැය. මේක තවත් හරි. එහෙනම් මේ උත්තර තුනම හරි මුළු පිරිවැය සම්බන්ධයෙන්. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ A, B හා C සියල්ලම නේද? ප්‍රශ්න අංක 5 තමයි පිළිතුරු අංක 5 තමයි මේ ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුර වන්නේ. පැහැදිලිද? හොඳයි. ගන්න ප්‍රශ්න අංක 38 පහත සඳහන් සමීකරණ වලින් මුළු පිරිවැය නියෝජනය නොකරන්නේ කුමකින්ද? කලින් ප්‍රශ්න අහලා තියෙන මුළු පිරිවැය නියෝජනය වන්නේ කුමකින්ද? මේහණේක ප්‍රතිවිරුද්ධ ප්‍රශ්නයක්. මුළු පිරිවැය නියෝජනය නොකරන්නේ කුමකින්ද? එක මුළු පිරිවැය සමානයි නිෂ්පාදිත පිරිවැය නිෂ්පාදන නොවන පිරිවැය. නිෂ්පාදිත පිරිවැය කියලා කියන්නේ තව විදිහකුත් ඒ කාලචිත තුළ නිෂ්පාදනය කරන නිමි භාණ්ඩවල පිරිවැය. නිෂ්පාදිතයන්ගේ පිරිවැය ධන නිෂ්පාදන නොවන පිරිවැය. සමානයි මොකද්ද? මුළු පිරිවැය. ඒතර මේක මුළු පිරිවැය නියෝජනය නොකරන දෙයක් නෙමෙයි නියෝජනය කරන දෙයක් නේ. මේක මුළු පිරිවැය. හරි. දෙක මුළු පිරිවැය සමානයි නිෂ්පාදන පිරිවැය ධන නිෂ්පාදන නොවන පිරිවැය. දෙකම එක වගේ පෙවුනට එකම අදහස නේද? ඒක නිෂ්පාදිත මෙතන නිෂ්පාදන එක දෙක වෙනස් වෙන නිෂ්පාදිත කියන්නේ නිෂ්පාදිතයේ පිරිවැය. මේ නිෂ්පාදන පිරිවැය මේ අර්ථ එකයි. මේකත් මුළු පිරිවැය තමයි. අපි නොවන එක නහන්නේ. මුළු පිරිවැය සමානයි ප්‍රාථමික පිරිවැය ධන මුළු පොදුකාර පිරිවැය. අපි කලින් ප්‍රශ්න කතා කරන්නේ ප්‍රාථමික පිරිවැය මුළු පොදුකාර පිරිවැය එකතු කරාම එන්නේ මොකද්ද? නිෂ්පාදන මුළු පිරිවැය තමයි. 4 මුළු පිරිවැය සමානයි ඍජු පිරිවැය ධන වක්‍ර පිරිවැය. ඒකත් හරි. අපි කලින් ප්‍රශ්න කතා කළා නේද? 5 මුළු පිරිවැය සමානයි නිෂ්පාදන පිරිවැය ධන මුළු පොදුකාර පිරිවැය. මේක මුළු පිරිවැය වෙන්නේ නැහැ නේද? මේක තමයි හරි උත්තරේ වෙන්නේ. ඇයි ඒ? ඇයි මේක මුළු පිරිවැය නොවන්නේ? නිෂ්පාදන පිරිවැය ධන මුළු පොදුකාර පිරිවැය. මේක හරියනම් මෙහෙම කරන්න නිෂ්පාදන පිරිවැය ධන නිෂ්පාදන නොවන පොදුකාරය. මෙතන මුළු පොදුකාර පිරිවැය කොහෙන්ද බෑ. මොකද මුළු පොදුකාර පිරිවැය කොටසක් නිෂ්පාදන පිරිවැය තුළ තියෙනවනේ. ප්‍රාථමික පිරිවැය ධන නිෂ්පාදන පොදුකාර පිරිවැය. ධන නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය. ඒතර මුළු පොදුකාර පිරිවැය කිව්ව නිසා තමයි මෙතන වැරදි. මෙතන නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය කොහෙන් හරි. නිසා මුළු පිරිවැය නියෝජනය නොකරන්නේ මේ පස්වෙනි උත්තරේ. නිවැරදි පිළිතුර අංක 5 නේද? හොඳයි. ප්‍රශ්න අංක 39 බලන්න. නැවතත් අහනවා භාණ්ඩයක මුළු පිරිවැය සමාන වන්නේ. දැන් මේ ප්‍රශ්න දෙක තුනම මුළු පිරිවැය ගැන කතා කරන්නේ.
මුළු පිරිවැය සමාන වනුයේ මුළු පිරිවැය අහන මේකෙත් සමාන වනුයේ මොකක්ද කියලා නේද? එක ඍජු පිරිවැය සහ නිෂ්පාදන පොදුකාර පිරිවැය එකතුවට. ඍජු පිරිවැය සහ නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය එකතුවට. ඒක සමානද මුළු පිරිවැයට? නැහැ. මුළු පිරිවැය නෙමෙයි ඒක. මේක වැරදි. දෙක ඍජු පිරිවැය සහ විචල්්‍ය පොදුකාර පිරිවැය එකතුවට. ඍජු පිරිවැයයි විචල්්‍ය පොදුකාර පිරිවැයයි. ඒක මුළු පිරිවැය හැදෙනවද නැහැ? ස්ථාවර පිරිවැය කියලා කතා වෙන්නේ නැහැ. මේකත් වැරදි. ප්‍රාථමික පිරිවැය සහ විචල්්‍ය පොදුකාර පිරිවැය එකතුවට. ප්‍රාථමික පිරිවැය කියන්නේ විචල්්‍ය පිරිවැයම තමයි. සහ විචල්්‍ය පොදුකාර. ඒ ස්ථාවර පිරිවැය කියලා මේ කතාව වෙන්නේ නැහැ නේ. ඒකත් මේකත් මුළු පිරිවැය ඉන්නේ නැහැ. වැරදි. හතර ප්‍රාථමික පිරිවැය සහ කාලච්ඡේද පිරිවැය. කාලච්ඡේද පිරිවැය කියන්නේ තව ටිකක් නිෂ්පාදන නොවන පිරිවැයනේ. ඒතර නිෂ්පාදන පොදුකාර පිරිවැය කතා වෙන්නේ නැහැ මෙතන. ඒ නිසා මේකත් වැරදි. පහ ප්‍රාථමික පිරිවැය විචල්්‍ය පොදුකාර පිරිවැය සහ ස්ථාවර පොදුකාර පිරිවැය. අන්න ප්‍රාථමික පිරිවැයට විචල්්‍ය පොදුකාරය ස්ථාවර පොදුකාර පිරිවැය එකතු කරාම සම්පූර්ණ පිරිවැය හැදෙනවනේ. මේක හරි. එහෙනම් භාණ්ඩයක මුළු පිරිවැය සමාන වෙන්නේ මේ ප්‍රශ්නෙට උත්තර වෙන්නේ පිළිතුරු අංක 5. මේ වෙලාවේ පිළිතුරු අංක හරි උත්තරේ නේද? පිළිතුරු අංක 5. හැදෙද? හොඳයි. දැන් ප්‍රශ්න අංක 40 ඇඟලුම් නිෂ්පාදන ආයතනයක යන්ත්‍ර ක්‍රියාකරුවන්ට අදාළ පහත කුමන අයිතම ඍජු වේතන වශයෙන් සලකනු ලබයිද? ඇඟලුම් කම්මලක මෙන්න මේ වයින් ඍජු වේතන වශයෙන් සලකන්න පුළුවන් මොනවද ගහනවා? ඍජු වේතන. ඒ සාමාන්‍ය වැඩ කරන පැය සඳහා කරන ගෙවන මූලික ගෙවීම. ඇඟලුම් කම්මලක සේවක යන්ත්‍ර ක්‍රියාකරුවන්ට කරන ගෙවීම ඍජු වේතනනේ. සාමාන්‍ය වැඩ කරන සාමාන්‍ය පැය වලට කරන මූලික ගෙවීම. අනිවාර්යෙන් ඍජු පිරිවැය. මේක හරි. B නිෂ්පාදන ඒකක මත ගෙවන දිර්දීමනාව. යන්ත්‍ර ක්‍රියා කරන අයට නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව මත දිර්දීමනාව කියන එකත් ඍජු පිරිවැය. යන්ත්‍ර ක්‍රියාකරුවන්ට කරන ගෙවීමක් ඍජු පිරිවැය නේද? හරි. C විශේෂ ඇණවුමක් සඳහා කළ අතිකාල දීමනාව. හදිසි ඇණවුමක් ඇවිත් තියෙන විශේෂ ඇණවුමක් ඒ සඳහා සාමාන්‍ය වැඩ කරන පැය ගානට අමතර වැඩ කරන්න කියලා සේවකින්ට නියෝග දීලා ඒ සඳහා කරන අතිකාල දීමනාව. ඒකත් ඍජු පිරිවැය තමයි. හරි. D රෝහල්ගත කිරීමකදී ගෙවන වෛද්‍ය දීමනාව. ඒක සුබ සාධන ගෙවීමක් නේද? සේවකයෙක් අසනීප වුණාම රෝහල්ගත වෙලා ඉන්නකොට ගෙවන වෛද්‍ය දීමනාව ඒක ඍජු පිරිවැයට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක සුබ සාධන නිෂ්පාදන පිරිවැයක් වුණාට ඍජු පිරිවැයට අයිති වෙන්නේ නැහැ. එහෙනම් මේක අයිති වෙන්නේ නැහැ. එහෙනම් ඍජු පිරිවැයසේ ගන්න පුළුවන් ABC. ABC කියන පිළිතුරු අංක 4 නේද? පිළිතුරු අංක 4 නිවැරදි. ප්‍රශ්න අංක 41 බලන්න. පිරිවැය වර්ගීකරණයට අදාළව පහත කුමන ප්‍රකාශය නිවැරදි වේද? පිරිවැය වර්ගීකරණය සම්බන්ධයෙන් මේ ප්‍රකාශන පහක් තිබෙනවා. මේවා නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලා අහන්නේ. 1. නිෂ්පාදිත පිරිවැය සමන්විත වන්නේ ඍජු පිරිවැය වලින් පමණි. නිෂ්පාදන පිරිවැය සමන්විත වෙන ඍජු පිරිවැය විතරක්ද නැහැ. ඒ වක්‍ර පිරිවැයක් තියෙනවා නේද? වක්‍ර පිරිවැය අනන්තත්වම තියෙනවා. ඍජු පිරිවැය වගේ වක්‍ර පිරිවැයක් තියෙනවා. එහෙනම් මේ ප්‍රකාශය නිවැරදි නැහැ. වැරදි. 2. සියලු ඍජු පිරිවැයන් විචල්්‍ය පිරිවැය වේ. ඍජු පිරිවැයට තියෙන ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත් විදම්නේ. ඒවා අනිවාර්ය විචල්්‍ය. ඒකක සංඛ්‍යාව මත වෙනස් වෙනවා නේද? ඒකක සංඛ්‍යාව වැඩි වෙනකොට වැඩි වෙනවා, අඩු වෙනකොට අඩු වෙනවා. මේක තමයි හරි. සියලු ඍජු පිරිවැයන් අනිවාර්ය විචල්්‍ය පිරිවැයන්. මේක හරි. 2. යන්ත්‍රශය පාලනය කළ හැකි පිරිවැයක් ලෙස සලකනු ලැබේ. ආයතනික යන්ත්‍රශය කළමනාකාරීත්වය පාලනය කළ හැකිද? බැහැ. පිරිවැයන් සුන්බුන්න ගැටලුවට උත්තරේ ජීවිත කාලෙම බෙදෙනවා. ඒක නිෂ්පාදන ඒකක සංඛ්‍යාව වැඩි අඩු වීම මත වෙනස් වෙන්නේ නැහැ. කළමනාකරණයේ ඉලක්කම පාලනය කරන්න බෑ. ඒක ඒ ගානම ඉන්නේ නේ. මේක පාලනය කළ නොහැකි පිරිවැය. මේ කතන්දරේ පාලනය කළ හැකි පිරිවැයක් ලෙස සලකනවා කියන නිසා වැරදි. 4. පිරිවැය හැසිරීම මත ප්‍රධාන වශයෙන් විචල්්‍ය හා ස්ථාවර වශයෙන් වර්ග කරනු ලැබේ. හැසිරීම අනුව පිරිවැය වර්ගීකරණය කරනකොට පිරිවැය වර්ගීකරණය කරන්නේ කොහොමද? ප්‍රධාන වශයෙන් විචල්්‍ය හා ස්ථාවර පිරිවැය ලෙස. මේක තමයි හරි. ඊළඟට තොග මැනීම සඳහා පිරිවැය අදාළ සහ අදාළ නොවන පිරිවැය ලෙස වර්ග කරනු ලැබේ. තොග මැනීමේ කාර්ය සඳහා පිරිවැය වර්ග කරනකොට අදාළ පිරිවැය හා අදාළ නොවන පිරිවැය කියලා කියනවාද? නෑ. තොග මැනීමේ කාර්ය පිරිවැය වර්ග කරන්නේ එක්කෝ නිෂ්පාදන පිරිවැය හා කාලච්ඡේද පිරිවැය නැතිනම් ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය. අදාළ පිරිවැය සහ අදාළ නොවන පිරිවැය ලෙස වර්ග කරන්නේ තීරණ ගැනීමේ කාර්ය සඳහා නේද? මේකත් වැරදි. දැන් මෙතන බැලුමට පේනවා මේ ප්‍රකාශන දෙකක් හරි. සියලු ඍජු පිරිවැය විචල්්‍ය පිරිවැය එක තමයි හරි. ඒ වගේ පිරිවැය හැසිරීම මත ප්‍රධාන වශයෙන් විචල්්‍ය හා විචල්්‍ය ස්ථාවර වශයෙන් වර්ග කිරීමත් හරි. බැලුමට උත්තර දෙයක් හරි. දැන් අපි වඩාත්ම නිවැරදි පිළිතුර තෝරගන්න ප්‍රශ්නට අනුව.
පිරිවැය වර්ගීකරණයට අදාළව පාසදාන කුමන ප්‍රකාශය නිවැරදි වන්නේ. දැන් මේ ප්‍රකාශ දෙක නම් හරි තමයි. සියලුම ඍජු පිරිවැයන් අනිවාර්ය විචාල පිරිවැයන් තමයි. ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත්වය දැන් විචාල පිරිවැය තමයි. නමුත් අපෙන් අහන්නේ පිරිවැය වර්ගීකරණයට අනුවනේ. පිරිවැය වර්ග කිරීම අනුව. උතර වර්ගීකරණයට අනුව පිරිවැය වර්ග කරනකොට හැසිරීම මනෝ වර්ග කරනවා විචාල හා ස්ථාවර කියලා. උතර මේ උත්තර දෙකෙන් වඩාත්ම නිවැරදි උත්තරය මෙන්න මේක. ඇයි මෙතන පිරිවැය වර්ගීකරණය සඳහන් වෙනවනේ. හැසිරීම අනුව ස්ථාවර විචාල. මෙතන මේකේ වර්ගීකරණය සඳහන් වෙන්නේ නැහැ. මේ දෙවෙනි ප්‍රකාශනය හරි. කියන දේ හරි. නමුත් එතන වර්ගීකරණයක් සඳහන් වෙන්නේ නැහැනේ. හොඳට කල්පනායෙන් බලන්න. අහලා තියෙන ප්‍රශ්නේ පිරිවැය වර්ගීකරණයට අදාළව පාසදාන කුමන ප්‍රකාශය නිවැරදි වන්නේද? උතර මේ ප්‍රකාශන 2යි 4යි ප්‍රකාශන දෙකම නිවැරදි වුවත් පිරිවැය වර්ගීකරණයත් සම්බන්ධ කරලා ගත්තොත් වඩා නිවැරදි පිළිතුර මොකද්ද? අංක 4. මොකද පිරිවැය හැසිරීම අනුව වර්ග කළාම ස්ථාවර හා විචල්්‍ය. දෙවෙනි ප්‍රකාශය හරි බව. ඇත්තටම පිරිවැය වර්ගීකරණය ගැන කියවෙන්නේ නැහැ. නිසා නිවැරදි පිළිතුර අංක 4. හරි නේද? නිකම්ම කිව්වනම් පාසදාන කුමන ප්‍රකාශය නිවැරදි වන්නේ කොහොමද? දෙකත් හරි හතරත් හරි. පිරිවැය වර්ගීකරණයක් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වෙන්නේ 4 නේද? හොඳයි. ගන්න ප්‍රශ්නාංක 42. සීමිත අමල් පොදු සමාගම භාණ්ඩයකින් ඒකක 50000ක් වාර්ෂිකව නිෂ්පාදනය කර විකුණනු ලබයි. ඒකකයක ප්‍රාථමික පිරිවැය රුපියල් 20ක් වන අතර එය විචල්්‍ය පිරිවැයෙන් පමණක් සමන්විතයි. ප්‍රාථමික පිරිවැයක ඍජු පිරිවැයනේ. ප්‍රාථමික පිරිවැය රුපියල් 20යි විචල්්‍ය පිරිවැය පමණක් ඒකේ අඩංගුයිලු. ඒකක 50000ක ක්‍රියාකාරී මට්ටමේදී නිෂ්පාදන පොදුකාර පිරිවැය සහ නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය පිළිවෙලින් රුපියල් 20 ලක්ෂයක් හා 15 ලක්ෂයක් වේ. සමාගමේ ස්ථාවර පිරිවැය මුළු පොදුකාර පිරිවැයන් 60. මෙන්න මේ තොරතුරු ටික ඔබට දීලා මෙන්න මෙහෙම අහනවා. මෙම භාණ්ඩයේ ඒකකයක මුළු පිරිවැය හා ඒකකයක විචල්්‍ය පිරිවැය කොපමණද? මුළු පිරිවැය ඒකකයක විචල්්‍ය පිරිවැය අහන්නේ නේද? හොඳයි. දැන් බලන්න මෙතන පිළිතුර ගණනය කරනකොට දැන් අපි මිට කලින් ඉගෙන ගත්තා ඒකකයක විචල්්‍ය පිරිවැය ගන්න ආකාරය නේද? උච්ච සහ අවම ක්‍රමයේ පදනම් කරගෙන නේද? ක්‍රියාකාරී මට්ටම් දෙකක වෙනස් වීම පදනම් කරගෙන අපිට ඒක විචල්්‍ය පිරිවැය ගන්න පුළුවන්. දැන් මෙතන අපිට දීලා තියෙනවා ක්‍රියාකාරී මට්ටමේ ඒකකයක විචල්්‍ය පිරිවැය දෙනවා. මේ බලන්න. දැන් ඒක 50000 ක්‍රියාකාරී මට්ටම එහිදී ප්‍රාථමික පිරිවැය හෙවත් විචල්්‍ය පිරිවැය දෙනවා. ප්‍රාථමික පිරිවැය තියෙන සියලුම ප්‍රාථමික පිරිවැය විචල්්‍ය පිරිවැය රුපියල් 20යි කියලා කියනවා. ඒකක 50000 දී නිෂ්පාදන පොදුකාර පිරිවැය නිෂ්පාදන නොවන පිරිවැයක් දෙනවා. හැබැයි ස්ථාවර පොදුකාර පිරිවැය මුළු පොදුකාර පිරිවැයෙන් 60ක්. ස්ථාවර පොදුකාර පිරිවැය මුළු පොදුකාර පිරිවැයෙන් 60ක් කිව්වම ඉතිරි 40 මොකද දෙන? විචල්්‍ය නේද? ඒත් අපෙන් අහන්නේ මුළු පිරිවැය විචල්්‍ය පිරිවැය නේද? හරි. ඒකකයක මුළු පිරිවැය විචල්්‍ය පිරිවැය අපෙන් අහන්නේ. අපිට මෙහෙම ගන්න පුළුවන් නේද? මුළු පිරිවැය ගත්තොත් එහෙම ඒකකයක නේද? ඒ වගේම ඒකකයක විචල්්‍ය පිරිවැය නේද? මේකද අපෙන් අහන්නේ නේද? ඒක මුළු පිරිවැය ගන්නකොට එන මුළු පිරිවැයට ඇතුළත් වෙන මොනවද? ප්‍රාථමික පිරිවැය යනවා රුපියල් 20 නේද? ප්‍රාථමික පිරිවැය යනවා. රුපියල් 20 එනවා. හරි. තව 50000 මට්ටමේ නිෂ්පාදන පොදුකාර පිරිවැය තියෙනවා 20 ලක්ෂයක්. ඒකක 50000කදී නේද? ඒකෙන් 100ට නිෂ්පාදන පොදුකාර පිරිවැය මුළු පිරිවැය අනිවාර්යයෙන්ම ඇතුළත් වෙනවා නේද? නිෂ්පාදන පොදුකාරය. නිෂ්පාදන පොදුකාර පිරිවැය තියෙන 20 ලක්ෂයක් නේ. එක කීයකටද? 50000කට. එන ඒකකයක අදාළ නිෂ්පාදන පොදුකාර පිරිවැය කීයද? 300 බෙදීම 5 40යි. හරි නිෂ්පාදන පොදුකාරය. તો මුළු පිරිවැය මුළු පිරිවැය කොහොම නිෂ්පාදන නොවන පොදුකාරයත් වෙනවනේ. නිෂ්පාදන නොවන පොදුකාරය නිෂ්පාදන නොවන පොදුකාරය තියෙනවා 15 ලක්ෂයක්. එක කීයකටද? 50000කට. එන 50000න් බෙදුවාම ඒකකයක නිෂ්පාදන නොවන පොදුකාරය එනවා. මේ නිෂ්පාදන පොදුකාරය ඒකක සංඛ්‍යාව බෙදුවා ඒකකයක නිෂ්පාදන පොදුකාරය ආව. ඒතර ප්‍රාථමික පිරිවැය 20යි ඒකකයක නිෂ්පාදන පොදුකාර පිරිවැය 40යි. අපෙන් අහුවනම් නිෂ්පාදන පිරිවැය අහුවනම් 40 20 60යි.
නිෂ්පාදන නොවන පොදු කාර්ය තියෙනවා 15 ලක්ෂ බෙදීම 50000. මෙතන 0.4ට මේ 0.4 කැපුණා 150 බෙදීම 5. එතකොට 30යි නේද? එමනම් මෙන්න මුළු පිරිවැය එකක. ප්‍රාථමික පිරිවැය 20යි. නිෂ්පාදන පොදු කාර්ය 40යි. එතකොට 60යි. නිෂ්පාදන නොවන පොදු කාර්ය 30යි. ඔක්කොම නම් ඒකකයේ මුළු පිරිවැය කීයද? 90යි. අපි ඒකකයේ මුළු පිරිවැය හොයාගත්තා. ඊට පස්සේ අපි හොයමු ඒකකයේ විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය මෙහෙම දෙනවා. නිෂ්පාදන ප්‍රාථමික පිරිවැය කීයද? 20යි. ඒක සම්පූර්ණ විචල්්‍යයි. හරි. අතර කියන ස්ථාවර පිරිවැය පොදු කාර්ය පිරිවැයෙන් 60ක් ස්ථාවරයි. එහෙනම් 40ක් විචල්්‍යයි නේද? එතකොට නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය තියෙනවා 20 ලක්ෂයක්. එකෙන් 40ක් අපි ගන්න ඕනේ. 60ක් නිෂ්පාදන ස්ථාවර පිරිවැයනේ. 40ක්. උතර 20 ලක්ෂයෙන් 40ක් කියන්නේ කීයද? 20 ලක්ෂයෙන් 40ක්. එතකොට මේ කෙලින්ම 20 ලක්ෂය බෙදීම 100 වැඩි කිරීම 40. එතකොට 8 ලක්ෂයක් එනවා නේද? හරි. 8 ලක්ෂයක් එන්නේ ඒක කීයකටද? 50000කට. 8 ලක්ෂය බෙදීම 50000. මේ බිඳුව 4 බිඳුව කැපෙනවා 80 බෙදීම 5 නේද? 85න් බෙදන්න ඕනි. ඔන්න උතර එනවා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය වල තියෙන විචල්්‍ය කොටස නේද? 80 බෙදීම 5. උතර රුපියල් 16යි. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය අඩංගු විචල්්‍ය කොටස 16යි. හරිද? 16ට පේනවනේ. 20 ලක්ෂය සම්පූර්ණ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. ඒකෙන් 60ක් ස්ථාවරනේ. දැන් 40ක් තමයි විචල්්‍ය. 40 කියන්නේ 20 ලක්ෂෙන් 40ක් කියන්නේ 8 ලක්ෂයයි. 8 ලක්ෂය කියන්නේ එකක 50000කට. එන 8 ලක්ෂ 50000 බෙදුවම එකක කීයද? 16යි. නිෂ්පාදන නොවන පොදු කාර්ය තියෙනවා 15 ලක්ෂයක්. ඒකෙන් 60ක් ස්ථාවරයි. ඒතර 15 ලක්ෂෙන් 60ක් 40ක් තමයි උතර විචල්්‍ය පොදු කාර්යය. නිෂ්පාදන නොවන. ඒතර විචල්්‍ය පොදු කාර්යය තියෙනවා 6 ලක්ෂයක්. ඒ කියන්නේ 15 ලක්ෂයෙන් 40ක්. ඒතර කීයද? 6 ලක්ෂයයි. 6 ලක්ෂය එකක 50000කටනේ. 6 ලක්ෂය 50000 බෙදුවම එකක විචල්්‍ය පිරිවැය නිෂ්පාදන නොවන. 6 ලක්ෂය 50000 බෙදන්න 4 ගියාම 60 බෙදීම 5 12යි. එහෙමනම් මෙන්න ඒකක විචල්්‍ය පිරිවැය. ප්‍රාථමික විචල්්‍ය පිරිවැය 20යි. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය තුළ තියෙන විචල්්‍ය පිරිවැය 16යි. නිෂ්පාදන නොවන පොදු කාර්ය තුළ තිබෙන විචල්්‍ය පිරිවැය 12යි. එකතු කළාම උත්තරේ කීයද? 6 2 8යි 48යි. එකතුනේ. අපෙන් අහන්නේ ඒකක මුළු පිරිවැය ඒකක විචල්්‍ය පිරිවැය. ඒකක මුළු පිරිවැය රුපියල් 90යි විචල්්‍ය පිරිවැය 48යි. බලන්න හරි උත්තරේ තියෙනවද කියලා? ඔව් හරි උත්තර අංක 5 රුපියල් 90යි මුළු පිරිවැය එකක විචල්්‍ය පිරිවැය 48යි. අපි ගණනය කළා ගත්තනේ 50යි මේ 90යි 48යි කියලා. පැහැදිලි නේද? හරි පිළිතුරු අංක 4 තමයි පිළිතුරු අංක 5 තමයි නිවැරදි නේද? පිළිතුරු අංක 5 නිවැරදි. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්න අංකයට. ප්‍රශ්න අංක 43. අයිතමයක නිෂ්පාදන ප්‍රමාණය අඩු වන විට එහි ඒකක විචල්්‍ය පිරිවැය. නිෂ්පාදන පරිමාව අඩු වෙනකොට ඒකක විචල්්‍ය පිරිවැය. එක ස්ථාවරව පැවති, දෙක ස්ථාවර ප්‍රමාණයකින් වැඩි වේ, තුන ස්ථාවර ප්‍රමාණයකින් අඩු වේ, හතර නිෂ්පාදනයට සමානුපාතිකව වැඩි වේ, පහ නිෂ්පාදනයට සමානුපාතිකව අඩු වේ. අයිතමයක නිෂ්පාදන ප්‍රමාණය අඩු වන විට එහි ඒකක විචල්්‍ය පිරිවැය. ඔබ දන්නවා විචල්්‍ය පිරිවැය හැසිරීම කොහොමද එන්නේ? නිෂ්පාදන පරිමාව වැඩි වුණත් අඩු වුණත් විචල්්‍ය පිරිවැය ස්ථාවරයි නේද? හැම ඒකකයකම අඩංගු විචල්්‍ය පිරිවැය ප්‍රමාණය ස්ථාවරයි. එහෙනම් ඒකක ප්‍රමාණය වැඩි වුණා හෝ අඩු වුණා කියලා විචල්්‍ය පිරිවැය උත්තරේ මොකද්ද? ස්ථාවර පැවති. හරි උත්තරේ අංක 1. විචල්්‍ය පිරිවැය ස්ථාවර පවතිනවා. විචල්්‍ය පිරිවැය අඩු වැඩි වෙන්නේ නැහැ. නිෂ්පාදන පරිමාව කුමන මට්ටමක පැවතියත් ඒකකයක් තුල අඩංගු විචල්්‍ය පිරිවැය ස්ථාවරයි. නේද? හොඳයි. අපි මේ පළවෙනි පාඩමෙන් පිරිවැය හැසිරීම පාඩමේදී පිරිවැය වර්ගීකරණය කරන පාඩමේදී හැසිරීම අනුව පිරිවැය වර්ග කරන ආකාරය අනුව ස්ථාවර විචල්්‍ය කොටස පැහැදිලිව අපි හඳුනාගත්තා නේද? ඒවයි හැසිරීම අපි හඳුනාගත්තා. කල ප්‍රශ්න අංක 44 ලීබඩු නිෂ්පාදන සමාගමක් 2015 මාර්තු මාසය තුලදී පහත සඳහන් පිරිවැයන් දරලා තියෙනවා. භාවිතා කළ අමුද්‍රව්‍ය දැව රුපියල් 2000යි,
ඇන රුපියල් මේ තින්තර තීන්ත රුපියල් 400යි ඊළඟ වේතන තියෙනවා දැන් මේ තියෙන භාවිත කළ අමුද්‍රව්‍ය ඒ අර්ථ මේ තියෙන මේක ඊළඟ වේතන වඩු කාර්මික රුපියල් 800යි නිෂ්පාදන සුපරීක්ෂක 400යි යන්ත්‍රශ තියෙනවා රුපියල් 300ක් වෙනම ඊළඟට විකුණුම් කොමිස් තියෙනවා 200ක් පරිපාලන සේවක රුපියල් 300ක් හරිද දැන් මේ තුන ද්‍රව්‍ය පිරිවැය සම්බන්ධයෙන් මේ දෙක වේතන සම්බන්ධයෙන් හරි නේද මේ තුන වෙනම තියෙන යන්ත්‍රශය විකුණුම් කොමිස් පරිපාලන සේවක වැටුප් ඔබ අහන්නේ මොකද්ද 2015 මාර්තු මාසය සඳහා නිෂ්පාදන පිරිවැය සහ කාලච්ඡේද පිරිවැය ගණනය කරන්න නිෂ්පාදන පිරිවැය කාලච්ඡේද පිරිවැය රුපියල් 10 වලින් නිෂ්පාදන පිරිවැය කාලච්ඡේද පිරිවැයක තව විදිහකුත් නිෂ්පාදන නොවන පිරිවැය හරි දැන් බලන්න නම් නිෂ්පාදන පිරිවැය කොහොමද ගණනය කරන්නේ නිෂ්පාදන පිරිවැයට අයිති වන වියදම් මොනවද මෙහෙමනේ අපි ගණනය කළොත් නිෂ්පාදන පිරිවැය අනික කාලච්ඡේද පිරිවැයනේ නැත්නම් නිෂ්පාදන නොවන පිරිවැයනේ එතකොට දැව 2000 නිෂ්පාදන පිරිවැය නේද ඒක නිෂ්පාදන පිරිවැයක්නේ ඇන වියදම මොකද්ද රුජු ද්‍රව්‍යනේ නිෂ්පාදන පිරිවැය 100යි තීන්ත මොකද්ද රුජු ද්‍රව්‍ය නේද 400 නිෂ්පාදන පිරිවැය ඊළඟට වේතන ගෙවල් තියෙනවා බඩු කාර්මික වේතන 800 නිෂ්පාදන පිරිවැය නේද නිෂ්පාදන සුපරීක්ෂකවරුන් 400 ඒකත් නිෂ්පාදන පිරිවැය නේද මොකද හේතුව නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයක් නේ යන්ත්‍රශය 300 නිෂ්පාදන පිරිවැයක් නේද විකුණුම් කොමිස් කාලච්ඡේද පිරිවැයක් නේ කොමිස් විකුණුම් කොමිස් නේ කාලච්ඡේද පිරිවැයක් කීයද 200යි පරිපාලන වැටුප් ඒකත් කාලච්ඡේද පිරිවැයක් නේද 300යි නිෂ්පාදන නොවන පිරිවැයක් තොර නිෂ්පාදන පිරිවැයට එනවා මෙන්න මේ ටික මෙඩි කාලච්ඡේද පිරිවැය දහස් වලින් සංඛ්‍යා දීලා තියෙන්නේ 2100 2500යි අපි එකතු කරලා 0.5යි 5යි 8යි 13යි 17 3 20 දෙකක් ඉතුරුයි 2 2 4යි 4000යි නිෂ්පාදන පිරිවැය 2500යි 3300 3700 4000යි නේ මෙතන නිෂ්පාදන නොවන පිරිවැය 200 300 500යි දැන් උත්තරේ වෙන්නේ 4000යි 500යි 4000යි 500යි බලමු 4000යි 500යි පිළිතුරක පහනේ වැරදි මේ තියෙන්නේ නිෂ්පාදන පිරිවැය 4000යි කාලච්ඡේද පිරිවැය 500යි පැහැදිලි නේද අපි සෑගත්තා ඒක හොඳයි එහම ඊළඟ ප්‍රශ්නාංකයට ප්‍රශ්නාංක 45 නිෂ්පාදන ආයතනයක් වශයෙන් දරන ලද පහත් සඳහන් කුමන පිරිවැය අයිතමය රුජු පිරිවැය ලෙස වර්ග කළේද රුජු පිරිවැය ලෙස වර්ග කළේද කියලා අහන්නේ පහත් සඳහන් කුමන පිරිවැය අයිතමය රුජු පිරිවැයට අයත් වෙනවද කියලා අහන්නේ ඒ නිෂ්පාදනය කරන ලද ඒකක මත ගණනය කරන සේවකයන්ට ගෙවූ වේතන රුජු පිරිවැයද නිෂ්පාදන ඒකක අනුව ගෙවන වේතන රුජු පිරිවැයද ඔව් B නිෂ්පාදන කළමනාකරුට ගෙවූ මාසික වැටුප රුජුද වක්‍ර දෙක වක්‍ර මේක එන්නේ නැහැ B එන්නේ නැහැ C අමුද්‍රව්‍ය කම්මලට ගෙනීම සඳහා දරූ ප්‍රවාහන පිරිවැය රුජු පිරිවැයක් රුජු ගණන් පිරිවැයනේ D කම්මලේ භාවිතා කරන යන්ත්‍රවල ක්ෂය වෙන් කිරීම කම්මල යන්ත්‍රශය රුජුද වක්‍රද වක්‍ර පිරිවැයක් නේද එහෙමනම් මේ ගණන විදියට රුජු පිරිවැයට අයිති වෙන්නේ නිෂ්පාදනය කරන ලද ඒකක මත ගෙවන සේවක වේතන එනවා නිෂ්පාදන කළමනාකරුගේ වැටුප වක්‍ර පිරිවැයක් අමුද්‍රව්‍ය කම්මල ගැනීමේ පිරිවැය රුජු පිරිවැයක් කම්මලේ භාවිතා කරන යන්ත්‍ර මත ක්ෂය වෙන් කිරීම වක්‍ර පිරිවැයක් එහෙනම් A හා C A හා C කියන පිළිතුරු අංක දෙක පිළිතුරු අංක දෙක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ පැහැදිලි නේද හොඳයි ගන්න ප්‍රශ්න 46 මෙහෙමයි තියෙන්නේ පිරිවැය ඒකකය නිෂ්පාදිතයක් නම් පහත කුමන අයිතමයන් රුජු ද්‍රව්‍ය ලෙස වර්ග කළ හැකිද පිරිවැය ඒකකයේ නිෂ්පාදිතයක් නම් මේවායින් රුජු ද්‍රව්‍ය වශයෙන් හඳුනා ගන්න පුළුවන් මොනවද කියලා අහනවා A යකඩ කූරු නිෂ්පාදනය කිරීමේදී භාවිතා කරන ලෝහ යකඩ කූරු නිෂ්පාදනය කරන ආයතනික ලෝහ කියන්නේ රුජු ද්‍රව්‍යද ඔව් හරි A හරි B
නිෂ්පාදන යන්ත්‍ර සඳහා භාවිත කරන ලිහිසි තෙල්. යන්ත්‍ර ක්‍රියාත්මක කරන්න භාවිත කරන ලිහිසි තෙල් රුජි ද්‍රව්‍යද? නෑ, ඒක වක්‍ර ද්‍රව්‍ය. නම්බර් B එන්නේ නැහැ. C ගණක යන්ත්‍ර නිෂ්පාදනය යොදා ගන්නා ප්ලාස්ටික්. ගණක යන්ත්‍ර නිෂ්පාදනය කරන ආයතන එක ගණක යන්ත්‍ර කියන්නේ පිරිවැය එකකේ නම් එහි ගණක යන්ත්‍ර නිපදවීමට ගන්නා ප්ලාස්ටික් මොනවාද? රුජි ද්‍රව්‍ය. C හරි. A හා C හරි. A හා C පමණි. පිළිතුරු අංක 4 නිවැරදි නේද? පිළිතුරු අංක 4 තමයි රුජි ද්‍රව්‍ය වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. 47 බලන්න. සමාගමක් තනි භාණ්ඩයක් නිපදවනු ලබන අතර ඒකකයක් රුපියල් 50කට විකුණයි. තනි භාණ්ඩයක් නිපදවනවා ඒකකයක විකුණුම් වල රුපියල් 50යි. පහත තොරතුරු ක්‍රියාකාරී මට්ටම් දෙකකට අදාළ වේ. ක්‍රියාකාරී මට්ටම් දෙකකට. මුළු ස්ථාවර පිරිවැය හා ඒකකයක විචල්්‍ය පිරිවැය පිළිවලින් නිෂ්පාදිත ඒක ගණන 2000 දී ඒකකයක පිරිවැය දෙනවා 50 40යි. අපෙන් අහන්නේ මුළු ස්ථාවර පිරිවැය හා ඒකකයක විචල්්‍ය පිරිවැය පිළිවලින් අහන්නේ නේද? මේ තියෙන තොරතුරු හරිද? අපෙන් අහන්නේ මුළු ස්ථාවර පිරිවැය ඒකකයක විචල්්‍ය පිරිවැය කීයද කියලා අහන්නේ. ඒතර අපි දන්නවා මේ වගේ අවස්ථාවක ඒකකයක විචල්්‍ය පිරිවැය ගන්න කොහොමද? ක්‍රියාකාරී මට්ටම් දෙකේ වෙනස මුළු පිරිවැය ගන්නවා. මුළු පිරිවැය අරගෙන මුළු පිරිවැය දෙකේ වෙනස ගන්නවා. ක්‍රියාකාරී මට්ටම් දෙකේ උපරිම හා අවම ක්‍රියාකාරී මට්ටම් දෙක ගන්නවා. ඒ මට්ටමේ මුළු පිරිවැය ගන්නවා. ඊළඟට මුළු පිරිවැය දෙකේ වෙනස ක්‍රියාකාරී මට්ටම් දෙකේ වෙනස අරගෙන මුළු පිරිවැය දෙකේ වෙනස ක්‍රියාකාරී මට්ටම් දෙකේ වෙනසෙන් බෙදුවම එනවා මොකද්ද? ඒකකයක විචල්්‍ය පිරිවැය. අපෙන් අහන එක උත්තරයක් තමයි ඒකකයක විචල්්‍ය පිරිවැය. ඒ වගේ මුළු ස්ථාවර පිරිවැය නේද? අපිට උත්තර මෙහෙම හොයාගමු. ඉස්සලාම මේ වගේ පෙරවරක් කරන්න වෙනවා. ඒකක පස්සේ මුළු පිරිවැය. අපි ඒකක ගණන ගත්තොත් එහෙම 2000යි 3000යි. તો මුළු පිරිවැය ගන්න කොහොමද? දැන් ඒකකයක පිරිවැය 50යිලු. එහෙනම් මුළු පිරිවැය වෙන්නේ 50ක් නම් ඒකකයක පිරිවැය 50 වැඩි කිරීම 2000. તો මුළු පිරිවැය රුපියල් කීයද? ලක්ෂයයි නේද? ඒකක 3000 දී මුළු පිරිවැය 40යි. 40ක් වෙන එකක පිරිවැය ඒකක 3000යි. 40 වැඩි කිරීම 3000. 1,20,000යි නේද? දැන් අපිට පුළුවන් නේද අර ක්‍රියාකාරී මට්ටම් දෙකේ වෙනස ගන්න. ඒතර මෙතන ක්‍රියාකාරී මට්ටම් දෙකේ වෙනස කීයද බලන්න? 2000යි 10යි. 2000යි 3000නේ වෙනස කීයද? 10යි. මෙතන ලක්ෂය 1,20,000 වෙනස කීයද? 20000යි. දැන් අපිට ඒකකයක විචල්්‍ය පිරිවැය ගන්න පුළුවන් නේ. ඒකකයක විචල්්‍ය පිරිවැය වන්නේ කොහොමද? දැන් මුළු පිරිවැය ඒකක 2000 දී ලක්ෂයක් වෙලා තිබෙනවා. ඒකක 3000 දී 1,20,000ක් කරත මුළු පිරිවැය වැඩි වෙන එකම හේතුව මොකද්ද? විචල්්‍ය පිරිවැයනේ. එහෙනම් විචල්්‍ය මුළු පිරිවැය වෙනසක් වෙනවා 20000ක. ඒක කීයක් සඳහාද? 10ක්. ඒකක 10ක් වැඩි වෙනකොට මුළු පිරිවැය 20000කින් වැඩි වෙනවා. ඒ වැඩි වෙන හේතුව අනිවාර්යෙන් විචල්්‍ය පිරිවැය. ඒතර 20000 බෙදීම 1000 එහෙනම් ඒකකයක විචල්්‍ය පිරිවැය කීයද? රුපියල් 20යි. ඒකක විචල්්‍ය පිරිවැය අපෙන් අහනවා විචල්්‍ය පිරිවැය අනිවාර්යෙන් 20යි වෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා මුළු ස්ථාවර පිරිවැය හා ඒකකයක විචල්්‍ය පිරිවැය. ඒකකයක විචල්්‍ය පිරිවැය නම් 20යි හොයාගත්තා. අපි ඊළඟට හොයමු මුළු ස්ථාවර පිරිවැය. කොහොමද මුළු ස්ථාවර පිරිවැය ගන්නෙ? මේ ඕනෑම ක්‍රියාකාරී මට්ටමක තිබෙන මුළු පිරිවැයෙන් විචල්්‍ය පිරිවැය අයින් කළාම එනවා මොකද්ද? ස්ථාවර පිරිවැය. මුළු පිරිවැයෙන් මුළු පිරිවැය ඍණ විචල්්‍ය පිරිවැය සමානයි ස්ථාවර පිරිවැය නේද? ඒත් අපි ගමු මෙන්න ස්ථාවර පිරිවැය සමානයි ස්ථාවර පිරිවැය අපි කියමු ස්ථාවර පිරිවැය අපි කියමු FC කියලා. මුළු ස්ථාවර පිරිවැය FC සමානයි මුළු පිරිවැය total cost TC ඍණ මුළු විචල්්‍ය පිරිවැයනේ variable cost එක. ඒතර TC අපි ගමු ඒකක ඕනම ක්‍රියාකාරී මට්ටමක අපි ගමු ඒකක 2000 දී කියලා. ඒකක 2000 දී මුළු පිරිවැය තියෙන ලක්ෂයක්.
එන විචාල පිරිවැය කීයද? එකක් 20යි නේ. එකක් 20යි වැඩි කිරීම එකක 2000යි. මුළු පිරිවැය ලක්ෂයයි එකක 2000යිදී. එතකොට විචාල පිරිවැය එකක 20යි එකක 2000යි නේ. එහෙනම් ලක්ෂයෙන් අඩු වෙනවා 2000 වැඩි කිරීම 20. කීයද? 40000. එහෙනම් ලක්ෂයෙන් 40000ක් අඩු කළාම උත්තරේ කීයද එන්නේ? 60000. මේ 60000 කියන්නේ මොකක්ද නම්? ස්ථාවර පිරිවැය. ඕනෑම ක්‍රියාකාරී මට්ටමක ස්ථාවර පිරිවැය රුපියල් 60000යි. ඔන්න අපිට බලන්න පුළුවන් ඒකක 3000 දිත්. ඒකක 3000ත් ස්ථාවර පිරිවැය 60000ක් වෙනවනේ. බලන්න ඒකක 3000 මුළු පිරිවැය කීයද? 120000යි. ඒකක 3000 දී මුළු පිරිවැය 120000 නම් විචාල පිරිවැය කීයද? එකක් 20යි 3000යි වැඩි කරන්න. 20 වැඩි කිරීම 3000 කීයද? 60000යි. උත්තර 120000 60000 අඩු කළාම උත්තරේ කීයද? ඒත් ස්ථාවර පිරිවැය කීයද? 60000යි. එහෙනම් අපේ උත්තර හරි. අපෙන් අහන ස්ථාවර පිරිවැය 60000යි. ඒකක විචාල පිරිවැය 20යි. හරි උත්තරේ මොකද්ද? 60000යි 20යි. ඉතින් නිවැරදි පිළිතුර අංක 5 හරි. අපෙන් අහන්නේ මුළු ස්ථාවර පිරිවැය 60000යි. ඒකකයක විචාල පිරිවැය 20යි නේද? ඔකට අපෙන් අහලා තිබුණේ මුළු ස්ථාවර පිරිවැය සහ ඒකකයක විචාල පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය 60000යි. ඒකකයක විචාල පිරිවැය රුපියල් 20යි. පැහැදිලි නේද? හරි. ওই විදිහට අපි ගණනය කිරීම කරලා ගත්තේ පිළිතුරු අංක 47 සඳහා උත්තරේ පිළිතුර 5. පහත සඳහන් ඒවායින් කුමක් නිෂ්පාදිත පිරිවැයක් නොවන්නේද? නිෂ්පාදිත පිරිවැයක් නොවන්නේ කියලා තමයි අපෙන් අහන්නේ නේද? නිෂ්පාදන පිරිවැයට ඇතුළත් නොවන පිරිවැය. එක කර්මාන්තශාලාවේ බලය නිෂ්පාදන පිරිවැයද නැද්ද? නිෂ්පාදන පිරිවැයක්. ඒක නිෂ්පාදන පිරිවැයක්නේ. දෙක කර්මාන්තශාලා සේවකින් වැටුප නිෂ්පාදන පිරිවැයක්. නිෂ්පාදනයේදී භාවිතා කළ අමුද්‍රව්‍ය කත් නිෂ්පාදන පිරිවැයක්. නව නිෂ්පාදිතයක ප්‍රචාරණ කටයුතු ප්‍රචාරණ වියදම නව නිෂ්පාදිතයක් වෙළඳපොළට හඳුන්වා දීමේ දරන ප්‍රචාරක වියදම අපි කියන නිෂ්පාදන නොවන පිරිවැයක්. නිෂ්පාදිත භාවිත කළ වක්‍රද්‍රව්‍ය නිෂ්පාදන පිරිවැයක්. ඒ නිසා මෙතන නිෂ්පාදිත පිරිවැයක් නොවන්නේ නව නිෂ්පාදිතයක ප්‍රචාරණ වියදම නොහොත් පිළිතුරු අංක 4 නේද? දැන් අපි යමු ප්‍රශ්න අංක 49ට. පහත තොරතුරු සමාගමක් විසින් නිෂ්පාදනය කරන භාණ්ඩයකට අදාළ වේ. අපිට දෙනවා ඒකකයක පිරිවැය රුපියල් මෙහෙම මුළු පිරිවැය රුපියල් 250යි ඍජු පිරිවැය රුපියල් 60යි නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය රුපියල් 100යි. මෙතන ඒකකයක පිරිවැය හදලා තියෙන ආකාරය මුළු පිරිවැය 250යි ඒකෙන් ඍජු පිරිවැය තියෙන 60ක් නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය තියෙන 100ක්. සියලු ඍජු පිරිවැය විචාල පිරිවැය වේ. හරි නේද? තවද නිෂ්පාදන පොදුකාර පිරිවැයන් 50ක් හා නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැයන් 25ක් විචල්ය. නිෂ්පාදන පිරිවැයන් 50ක් විචල පිරිවැයලු නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැයන් 25ක් විචල පිරිවැය. මෙම භාණ්ඩ ඒකකයක නිෂ්පාදන පිරිවැය සහ ඒකකයක විචල පිරිවැය වන්නේ මේ ඉලක්කම් පහෙන් මොකක්ද කියලා අහනවා නේද? උත්තර පහෙන්. අපෙන් අහන්නේ අපිට ගණනය කරන්න තියෙන ළමයි ඒකකයක නිෂ්පාදන පිරිවැයයි ඒකකයක විචල පිරිවැයයි. හොඳයි. දැන් මේ තොරතුරු අපිට දීලා තිබෙනවා. අපි එහෙනම් ඉස්සෙල්ලා මේකට පොඩි පෙරඩක් කරන්න වෙනව නේද? මෙහෙම ලියාගමු කරන්න ඕන දේ අපිට හොයන්න ඕනේ ඒකකයක නිෂ්පාදන පිරිවැය නේද? ඒකකයක නිෂ්පාදන පිරිවැය. ඊට පස්සේ හොයන්න ඕනේ ඒකකයක විචල්්‍ය පිරිවැය. අපිට දෙනවා නිෂ්පාදන පිරිවැය අහන්නේ දැන් මුලින් අපි නිෂ්පාදන පිරිවැය හැවුවොත් මුළු පිරිවැය තියෙනවා 250 ඒකකයක. නිෂ්පාදන නොවන පිරිවැය තියෙනවා 100ක්. එහෙනම් මුළු පිරිවැයෙන් නිෂ්පාදන නොවන පිරිවැය අඩු කළාම මොකද වෙන්නේ? නිෂ්පාදන පිරිවැයනේ. මේකට උත්තර මෙහෙම ගමු. පළවෙනි කාට උත්තරේ මුළු පිරිවැය 250යි. ගොම නිෂ්පාදන නොවන පිරිවැය නිෂ්පාදන නොවන පොදුකාර තියෙනවා කීයද? 100ක්. එහෙනම් ඒකකයක නිෂ්පාදන පිරිවැය කීයද? 150යි. ඒකකයක නිෂ්පාදන පිරිවැය හකට 150යි. පළවෙනි උත්තරය හරිය 150යි. දෙක ඒකකයක විචල්්‍ය පිරිවැය කොහොමද හොයාගන්නේ? සියලු ඍජු පිරිවැය විචල්්‍ය පිරිවැය කියලා කියනවා. ඍජු පිරිවැය තියෙනවා 60ක්. හරි. එහෙනම් විචල්්‍ය පිරිවැය කරනවා ඍජු පිරිවැය එනවා 60යි. තව නිෂ්පාදන පොදුකාර පිරිවැය තියෙනවා. ඒකෙන් 50ක් විචල්්‍ය. එතකොට
විචල ප්‍රමාණය තුළ විචල පිරිවැය තුළ නිෂ්පාදන පොදු කාර්ය තියෙනවා. නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය තමයි 100. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කීයද? දැන් නිෂ්පාදන පිරිවැය කීයද? 150යි. නිෂ්පාදන පිරිවැය 150යි. ඒකෙන් 60ක් මොකද්ද? ඍජු පිරිවැය. तो निष्पादन पदुकार निष्पादन पिरिवැය 150 එකෙන් 60ක් ඍජු පිරිවැය නම් ඉතිරි ගාන මොකක්ද නම් නිෂ්පාදන පොදුකාර පිරිවැය. තොර නිෂ්පාදන පොදුකාර පිරිවැයෙන් 50ක් තමයි විචල්්‍ය පිරිවැය. එහෙමනම් තොර නිෂ්පාදන පොදුකාර පිරිවැය මෙහෙම ගන්නවා 150ක් තියෙන ඔක්කොම පිරිවැය මුළු පිරිවැය එකෙන් 60ක් අයින් කළාම 90ක් එනවා නේද? 90යිනේ. මේ 90ෙන් 50. හරි නේද? මුළු පිරිවැය 150 එකක 60ක් ඍජු පිරිවැය. 150 60ක් ගේම 90යි 90 මොකද්ද? නිෂ්පාදන පොදුකාර පිරිවැය. તો නිෂ්පාදන පොදුකාර පිරිවැයෙන් විචල පිරිවැය කීයද? 50යි. ගාන කියනවා අපි හොයන විචල පිරිවැයනේ. එහෙනම් නිෂ්පාදන පොදුකාර වල විචල කොටස කීයද? 90න් 50 කියන්නේ 45යි. නිෂ්පාදන නොවන පොදුකාරය කීයක් තියෙනවද? 100ක් තියෙනවා. එකකින් 100 කීයක්ද විචල පිරිවැය? 25ක්. නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය තියෙනවා 100ක් කියලා කියනවා එකක එක. ඒකේ විචල පිරිවැය ප්‍රතිශතයන් කීයද? 25යි. ඉතින් නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය විචල පිරිවැය 25යි. 100න් 25ක් කියන්නේ කීයද? 25යි. එහෙනම් මෙන්න මේ ඉලක්කම් තුනේ එකතුව තමයි ඒකක එක විචල පිරිවැය 60යි 45යි 25යි. පය 10 එකක් ඉතුරු වෙයි. තව 13යි. මොන උත්තර දෙක? ඒකක එක නිෂ්පාදන පිරිවැය 150යි ඒකක එක විචල පිරිවැය 130යි. බලන්න උත්තර හරියද? 150 130යි. පිළිතුරක 5 හරිනේ. පිළිතුරක 5 නිවැරදි. ඒකක එක නිෂ්පාදන පිරිවැය 150යි ඒකක එක විචල පිරිවැය 130යි. පැහැදිලි නේද? හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්න අංකයට. ප්‍රශ්න අංකය 50. කළමනාකරන ගිණුම්කරණය සම්බන්ධයෙන් පහත දී ඇති කුමන ප්‍රකාශය හෝ ප්‍රකාශ නිවැරදි වන්නේද? කළමනාකරන ගිණුම්කරණය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය හෝ ප්‍රකාශනය. ඒ ආයතනික කළමනාකරන තොරතුරු පද්ධතියේ කොටසක්. හරිද? කළමනාකරන ගිණුම්කරණය කියලා කියන්නේ කළමනාකරණයට අවශ්‍ය කරන තොරතුරු ලබා දෙන තොරතුරු පද්ධතියේ කොටසක්. ඒක හරි. ඒ ප්‍රකාශය හරි. B ඒ සංවිධානයක මෙහෙයුම් කටයුතු සැලසුම් කිරීමට හා පාලනයට යොදා ගන්නවා. කළමනාකරන ගිණුම්කරණය කියන්නේ ආයතනික අනාගත සැලසුම් කිරීම පාලනය කිරීම සඳහා යොදා ගන්නා විශේෂ පද්ධතියක්. මේකත් B හරි. C ඒ බාහිර පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සම්පාදනය කරයි. කිසිසේත්ම කළමනාකරණයේ බාහිර පාර්ශවයන්ට තොරතුරු දීමක් කරන්නේ නැහැ. කළමනාකරන ගිණුම්කරණයේ තොරතුරු ලබා දෙන කාටද? අභ්‍යන්තර කළමනාකාරතුරු. C උතර වැරදි. නිවැරදි ප්‍රකාශ වෙන්නේ A හා B. A හා B කියන පිළිතුරු අංක 4 නිවැරදි නේද? පිළිතුරු අංක 4 නිවැරදි. ගන්න ප්‍රශ්න අංක 51 නිමිතක පිරිවැය නිර්ණය කිරීමේදී පහත අයිතිමයන්ගෙන් ඇතුළත් කළ යුතු වන්නේ මොනවාද? නිමිතකයක පිරිවැය තීරණය කිරීමේදී ඇතුළත් කළ යුතු වන්නේ මොනවද කියලා අහන්නේ නේද? ඇතුළත් කළ යුතු වන්නේ නිමිතකයක පිරිවැය නිමි භාණ්ඩ නිෂ්පාදන පිරිවැයට අයත් වන්නේ මොනවද කියලා අහන්නේ නේද? 1 මිලදීගත් භාණ්ඩ වල ඉන්වොයිස් කළ මිල ගැනුම් පිරිවැයනේ අනිවාර්යයෙන්ම එනවා. B ගබඩා බාරකරුගේ වැටුප ගබඩා බාරකරුගේ වැටුප අපි සලකන්නේ නිෂ්පාදන නොවන පිරිවැයක් කියලා. ඒක විකුණුම් ගබඩාව සලකන්නේ භාණ්ඩ විකිණීම සඳහා තිබෙන භාණ්ඩ රැස් කර තබා ගන්න ස්ථානයක්. ගබඩා බාරකරුගේ වැටුප නිෂ්පාදන පිරිවැය ඇතුළත් වෙන්නේ නැහැ. C මිලදීගත් භාණ්ඩ පරීක්ෂා කිරීම සඳහා දරුවෝ වියදම්. ඒ ගැනුම් පිරිවැය කොටසක් නේ ඒක එනවා. D විකිණීම සඳහා ගත් භාණ්ඩ සූදානම් කිරීමේදී දරුවෝ ඇසුරුම් පිරිවැය. නිමි භාණ්ඩයක් ඇසුරුමට යන පිරිවැයත් නිෂ්පාදන පිරිවැය කොටසක්. එහෙනම් A C හා D A C හා D A C හා D පිටින් පිළිතුරු අංක 3 නිවැරදි. A C හා D නේද? පිළිතුරු අංක 3 නිවැරදි. නිෂ්පාදිත පිරිවැයට එන්නේ 3යි. එන්නේ නැත්te B. ගබඩා බාරකරුගේ වැටුප තමයි එන්නේ නැත්තේ. හරි නේද? හොඳයි. කන ප්‍රශ්න අංක 52 පහත සඳහන් කුමන සමීකරණය නිෂ්පාදන පිරිවැය නිශ්චය කරයිද? නිෂ්පාදන පිරිවැය නිශ්චය කරන සමීකරණයක් අහන්නේ මේවයි. 1 ප්‍රාථමික පිරිවැය ධන පොදුකාර පිරිවැය. ඒක නිෂ්පාදන පිරිවැය කියනවද? ප්‍රාථමික පිරිවැය ධන නිෂ්පාදන පොදුකාර පිරිවැය කොහොම හරි. පොදුකාර කොහොම මුළු සම්පූර්ණ පොදුකාර නේද? ඒක එන්නේ නැහැ.
B. අමුද්‍රව්‍ය පිරිවැය ධන ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය. ඒ කියන්නේ දැන් අමුද්‍රව්‍ය පිරිවැය හා ප්‍රාථමික ඍජු ශ්‍රමයේ ඍජු වෙනත් විදා වෙන්නත් ඕනේ. ඒ වගේම ස්ථාවර පොදු කාර්ය පමණක් නෙමෙයි විශාල පොදු කාර්යයක් වෙනවානේ. B වැරදි. C. ඍජු පිරිවැය ධන විශාල පොදු කාර්ය පිරිවැය. ඍජු පිරිවැය හරි විශාල පොදු කාර්ය විතරක් නෙමෙයි නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයත් වෙන්න බෑ. ස්ථාවර පොදු කාර්ය පිරිවැය. මේකත් එන්නේ නැහැ. මේකෙන් එන්නේ නැහැ නිෂ්පාදන පිරිවැය නේද? 4 ප්‍රාථමික පිරිවැය ධන පොදුකාර්ය පිරිවැය ඍණ නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. ප්‍රාථමික පිරිවැයට පොදුකාර්ය පිරිවැය එකතු කරලා නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය අඩු කරනවා. අන්න හරි නේද? ඒතර පොදුකාර්ය පිරිවැයෙන් නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය අයින් කළාම මොකද වෙන්නේ? නිෂ්පාදන පොදුකාර්ය. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය ප්‍රාථමික පිරිවැය කියන්නේ නිෂ්පාදන පිරිවැය තමයි. මේක හරි. තේරුණානේ? ප්‍රාථමික පිරිවැය කොහොමද වෙනවා? මුළු පොදුකාර්ය පිරිවැයෙන් නිෂ්පාදන නොවන පොදුකාර්ය අයින් කළාම මොකද වෙන්නේ? නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. ඒකයි ප්‍රාථමික පිරිවැය එකතු කළාම නිෂ්පාදන පිරිවැය. ඒක හරි. 5 ඍජු අමුද්‍රව්‍ය පිරිවැය ධන ප්‍රාථමික පිරිවැය ඍණ විශාල නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. අමුද්‍රව්‍ය පිරිවැය ධන ප්‍රාථමික පිරිවැය කොහොම ප්‍රාථමික පිරිවැය තුල කොහොමද අමුද්‍රව්‍ය පිරිවැය තියෙනවා නේද? මේක වැරදි. නිවැරදි පිළිතුර අංක 4. නිෂ්පාදන පිරිවැය කියන අදහස නිරූපණය වන්නේ පිළිතුර අංක 4න්. තන ප්‍රශ්නාංක 53. නිෂ්පාදන ධාරිතාවය ඒකක 8000ක් සහ ඒකක 20000ක් වන විට සමාගමක මුළු නිෂ්පාදන පිරිවැය පිළිවෙලින් 50000 1,15,000ක් වේ. නිෂ්පාදන ධාරිතාවය ඒකක 10000ක් ඉක්මවන විට රුපියල් 5000ක අතිරේක ස්ථාවර පිරිවැයක් දැරීමට සිදුවේ. ඒකක 15000ක් නිපදවන විට මුළු නිෂ්පාදන පිරිවැය කීයද? බලන්න. මෙහෙමයි කියන්නේ. ඔබට දෙනවා ක්‍රියාකාරී මට්ටම් දෙකක තොරතුරු. ඒකක 8,10යි ඒකක 20,10යි අපිට දෙනවා මෙහෙම ඒකක මුළු පිරිවැය. නේද? අපිට දෙන විදිහට ඒකක 8,10යි දී මුළු පිරිවැය කීයද? රුපියල් 50,000ලු. ඒකක 20,000යි දී මුළු පිරිවැය කීයද? 1,15,000යි. අතිරේක තොරතුරක් දෙනවා ඒකක 10,000 ඉක්මෙව්වහම අමතර ස්ථාවර පිරිවැයක් කරන රුපියල් කීයද? 5,000. දැන් උතර මෙතින්ද අපෙන් අහන ප්‍රශ්නේ මොකද්ද? ඒකක 15,000කදී මුළු නිෂ්පාදන පිරිවැය කීයද ගන්න. ඒකක 15,000කදී මුළු නිෂ්පාදන පිරිවැය අහන්නේ අපි. උතර මෙතන ඔබට පේනවා ඇති ඒකක වෙනස ගත්තාම මෙතන වෙනස තියෙනවා කීයක්ද? මේ දෙකේ වෙනස අපි ගත්තොත් එහෙම මේ දෙකේ වෙනස ඔබ දකිනවා 12,000ක්. ඒකක 12,000කදී මුළු පිරිවැය වෙනස් වෙනවා කීයක්ද? 50,000 ඉඳන් 1,15,000 දක්වා රුපියල් කීයක්ද? 65,000. ඒකක 8,10 ඉඳන් ඒකක 20,000 දක්වා ඒකක 12,000කින් වැඩි වෙනකොට මුළු පිරිවැය වෙනසක් එනවා කීයකද? 50,000 ඉඳන් 1,15,000 දක්වා 65,000. හැබැයි ඔය 65,000ම විශාල පිරිවැයද නැහැ. ඒකක 20,000ක් වෙනකොට ඒකක 10,000 ඉක්මවන විට අතිරේක පිරිවැයක් යනවා රුපියල් 5,000ක්. එහෙනම් මේ 65,000න් 5,000ක් මොකද්ද? ස්ථාවර පිරිවැයනේ. මේකෙන් 5,000ක ස්ථාවර පිරිවැය. ඒක අපි අයින් කරාම මේක FC එකක් නේ. එහෙමනම් 60,000ක් වෙනවා මොකක්ද එනං? 60,000 තමයි විශාල පිරිවැය නේද? 12,000ක. ඒකක 12,000ක් වැඩි වෙනකොට ඒකක 12,000ක විශාල පිරිවැය කීයද? 60,000යි. මොකද ඒකක 12,000කදී මුළු පිරිවැය වෙනස 65,000ක් ආවට 65,000න් 5,000ක් නැවත ස්ථාවර පිරිවැය. අතිරේක ස්ථාවර පිරිවැය. එහෙනම් ඒකක 12,000කදී විශාල පිරිවැය කීයද? 60,000යි. ඒතර අපිට ගන්න පුළුවන් ඒකකයක විශාල පිරිවැය යනෝනේ. ඒතර ඒකකයක විශාල පිරිවැය කීයද? 60,000 බෙදීම 12,000. 60,000 12,000 බෙදුවම උත්තරේ කීයද? රුපියල් 5යි. හරි නේද? ඒකකයක විශාල පිරිවැය රුපියල් 5යි. අපෙන් අහන ප්‍රශ්නේ මොකද්ද? අපෙන් අහන ප්‍රශ්නේ තමයි ළමයි මොකද්ද? ඒකක 15,000කදී මුළු නිෂ්පාදන පිරිවැය.
හරි. දැන් ඒකක විචාල පිරිවැය රුපියල් 5 එනම් 5 වැඩි කිරීම 15000 තමයි මුළු විචාල පිරිවැය. ඒතර ස්ථාවර පිරිවැය කොච්චරද? දැන් මේ ආයතනයේ ස්ථාවර පිරිවැය ගන්න පුළුවන් අපිට ඒකක 8 10 දිත් ගන්න පුළුවන් 20 10 දිත් ගන්න පුළුවන්. ඒක 8 10 ස්ථාවර පිරිවැය වෙන්නේ දැන් මුළු පිරිවැය 50000 නේ. අපි දන්නවා ඒකක විචාල පිරිවැය රුපියල් 5යි. ඒක වෙනස් වෙන්නේ නැහැ නේ. ඒතර මේ 50000න් 5 වැඩි කිරීම 8000. එකක් රුපියල් 5යි ඒකක 8000 නේ. 8000 වැඩි කිරීම 5 කීයද? 40000යි. මේ 50000න් 40000ක් මොනවද? විචාල පිරිවැය. ස්ථාවර පිරිවැය කීයද? 10000යි. ඒක 8000 දී. හැබැයි 10000 ඉක්මවනකොට තව 5000ක ස්ථාවර අතිරේක පිරිවැයකුත් යනවා. එහෙනම් අපි ගත්තොත් එහෙමනම් මුළු නිෂ්පාදන පිරිවැය වෙන්නේ මෙහෙමයි. ඒකක 15000 දී නේද? අපිට කියන්න පුළුවන් මේ විදිහට. ඒකක 15000 දී මුළු පිරිවැය ස්ථාවර පිරිවැය 10000යි. අතිරේක ස්ථාවර පිරිවැය ඒ 15000 කිලෝ ඒක 10000 ඉක්මවනකොට තව 5000ක් යනවනේ අතිරේක ස්ථාවර පිරිවැය 5000යි. කොහොමද මේ 10000 ආවේ මතකයිද? ඒකක 8000කදී මුළු පිරිවැය 50000යි. ඒ 50000 විචාල පිරිවැය අයින් කළා. විචාල පිරිවැය කියන්නේ රුපියල් 5 එකක්. 5 ගාන එකක 8000ට. 5 වැඩි කිරීම 8000 40000යි. તો 50000 40000 ගියාම කීයද? 10000යි. તો අතිරේක පිරිවැය තියෙනවා 5000ක්. උතර මුළු ස්ථාවර පිරිවැය 15000යි නේද? මේ මුළු ස්ථාවර පිරිවැය. උතර විචාල පිරිවැය එනවා 5 වැඩි කිරීම 15000 නේ. එකකට 5 ගානේ 15000. මේක හරියට ලියන්න නැවත. විචාල පිරිවැය 5 වැඩි කිරීම 15000. 75000යි නේ. එහෙමනම් ඒකක 15000ක් නිපදවනකොට විශාල පිරිවැය 75000 ස්ථාවර පිරිවැය 15000යි නම් මුළු පිරිවැය කීයද? 90000යි. මෙතන මුළු පිරිවැය. මුළු පිරිවැය 90000යි. පිළිතුරක 3 නිවැරදි නේ. පිළිතුරක 3 නිවැරදි. පැහැදිලි නේද? ස්ථාවර පිරිවැය තියෙනවා 15000ක්. විචාල පිරිවැය තියෙනවා 5 ගානේ ඒකක 15000ට 75000යි දෙකම එකතු කළා මුළු පිරිවැය 90000යි. පැහැදිලි නේද? හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නාංකයට. ප්‍රශ්නාංක 54. ටිකක් දිග ප්‍රශ්නයක්. මම කියවනම් ප්‍රශ්නේ අහගන්න හොඳට. මැටි භාණ්ඩයක් නිපදවීමේ ව්‍යාපාරයක් ආරම්භීමට ධනවර්ධන අදහස් කරනවා. ධනවර්ධන කියන කෙනා මැටි භාණ්ඩයක්, මැටි වලින් හදන භාණ්ඩයක් නිපදවන්න අදහස් කරනවා. මේක ඇස්තමේන්තු ඉලක්කම් තියෙන්නේ. මාසික කුලිය 50000ක් වන අතරම ගොඩනැගිල්ලක වැඩපොළ පවත්වාගෙන යන අතර ගොඩනැගිල්ල ගන්නේ මාසික කුලියට රුපියල් 50000 ගෙවීම පදනම උඩ. නිමි භාණ්ඩ ඒකකයක අන්තර්ගත මැටි සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් 120යි. 120ක් වෙනවා මැටි සහ රසායන ද්‍රව්‍ය. හරි නේද? මැටි කියන්නේ ඍජු ද්‍රව්‍ය. ඍජු ද්‍රව්‍ය තියෙනවා 120ක්. නිෂ්පාදන සේවක පිරිස తాවකාලිකව බඳවා ගන්නවා. తాවකාලික පදනමක් යටතේ සෑම ඒකකයක් සඳහාම රුපියල් 80ක් ගෙවන්න ඕනේ. ප්‍රචාරක කටයුතු සඳහා මාසික රුපියල් 15000ක් වැය කිරීමට සිදු කරනවා. 15000 කරන ප්‍රචාරක වියදම්. ධනවර්ධනගේ සොහොයුරා මේ ව්‍යාපාර නිමි භාණ්ඩ අලෙවි කිරීමට එකඟ වෙනවා. විකුණන හැම එකකම රුපියල් 30ක් එහාට කැවිස් ගෙවන්න ඕනේ. නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය උපකරණ කල්බදු ක්‍රමයට ගන්නවා. ඒ සඳහා මාසික වාරිකේ උපකරණ කල්බදු වාරිකේ රුපියල් 6000ක් වෙනවා. සෑම නිමි භාණ්ඩයක් සඳහාම රුපියල් 10ක ස්වාධිකාරයක් ගෙවන්නත් ඕනේ. තවද කාර්යාල වියදම් මාසික රුපියල් 10000ක් වෙනවා. ඔන්න ඔය විදිහට අපිට තොරතුරු ලැයිස්තුවක් දෙනවා. ධනවර්ධනගේ මැටි භාණ්ඩ නිෂ්පාදනය සම්බන්ධයෙන්. අවශ්‍ය වන්නේ ඔබෙන් අහන ප්‍රශ්න දෙකක්. එක ඊත ඡේදයේ ඇති පිරිවැය අයිතම ඒවැ ඇති වටිනාකම් සමග හඳුනාගෙන පහත දැක්වෙන ආකෘති අනුව ඒවා වර්ගීකරණය කරන්න. පිරිවැය අයිතම ලියන්න ඕනි. ඍජු ද්‍රව්‍යද, ඍජු සමයද, ඍජු වියදම්ද, නිෂ්පාදන පොදු කාර්යද, පරිපාලන පොදු කාර්යද, බෙදාහැරීම් පොදු කාර්යද. අදාළ වටිනාකම් ඉස්සරහ ලියන්න. මාසික උදාහරණ වශයෙන් මාසික කුලිය එහෙම. දෙක ධනවර්ධන මාසකට එකක 1000ක් නිපදවුණු ඇතයි සලකා
පහ සඳහන් දෑ ගණනය කරන්න. මොකක්ද? එක ඒකකයක අපේක්ෂිත ප්‍රාථමික පිරිවැය, දෙක ඒකකයක අපේක්ෂිත නිෂ්පාදන පිරිවැය. පිළිතුරු දෙකක් ඔබෙන් බලාපොරොත්තු වෙනවා. පළවෙනි පිළිතුර තමයි මේ වගුව ආශ්‍රයෙන් වගුවට සම්පූර්ණ කරන්න ඕනේ පිරිවැය අයිතමයයි ඒක අයිති වර්ගයයි. දෙක තමයි අපේක්ෂිත ප්‍රාථමික පිරිවැය අපේක්ෂිත නිෂ්පාදන පිරිවැය. හොඳයි. අපි පිළිතුරු ලැබීම සඳහා මේ වගේ වගුවක් හදාගන්න පිළිතුරු අංක 1ට. පිළිතුරු අංක 1 සඳහා මේ වගේ වගුවක් හදාගන්න පිරිවැය අයිතමය කියලා මේ පැත්තට දාගන්නවා. රුජු ද්‍රව්‍ය, රුජු ශ්‍රමය, රුජු වියදම්, නිෂ්පාදන පොදු කාර්ය, පරිපාලන පොදු කාර්ය, බෙදාහැරීම් පොදු කාර්ය. දැන් මේ පරිපාලන බෙදාහැරීම් කියන්නේ වෙනත් විදිහින් කියන නිෂ්පාදන නොවන පිරිවැය. නැත්නම් කාලච්ඡේද පිරිවැය. නැත්නම් කාල පිරිවැය නේද? රුජු ද්‍රව්‍ය, රුජු ශ්‍රමය, රුජු වියදම් කියන්නේ ප්‍රාථමික පිරිවැය. නිෂ්පාදන පොදු කාර්ය, නිෂ්පාදන වක්‍ර පිරිවැය නේ. මේ නිෂ්පාදන සම්බන්ධ වක්‍ර පිරිවැය. දැන් මෙන්න තියෙන ලයිස්තුව අපි මේකේ හඳුනගමු එකින් එක. පිරිවැය අයිතමය. මේ තියෙන්නේ මැටි භාණ්ඩයක් නිපදවීම සඳහා ධනවර්ධන අදහස් කරන මාසික කුලිය රුපියල් 50000යි. ඒතර ගොඩ අපි ලියමු පිරිවැය අයිතමය ගොඩනැගිලි කුලිය. ගොඩනැගිලි කුලිය. ගොඩනැගිලි කුලිය කර්මාන්තශාලාව පවත්වන ගොඩනැගිලි කුලිය රුජු ද්‍රව්‍යද රුජු ශ්‍රමයද රුජු වෙනත් වියදම්ද නිෂ්පාදන පොදු කාර්යද පරිපාලන පොදු කාර්යද බෙදාහැරීම් පොදු කාර්යද කම්මල් කුලිය මේ නිෂ්පාදනය මෙතින් මැටි භාණ්ඩ නිපදවීම සඳහා ව්‍යාපාරය පටන් ගන්නේ මේ ගොඩනැගිල්ල වැඩ පවත්වා ගන්න මේ කුලියට ගන්නා ගොඩනැගිල්ල මත. නේ කර්මාන්තශාලා කුලිය මොකද්ද? නිෂ්පාදන පොදු කාර්ය. කීයද වටිනාකම 50000යි. ඊළඟට කියනවා මෙම නිමි ඒකකයක අන්තර්ගත මැටි හා අනෙකුත් රසායන ද්‍රව්‍ය. පිළිගන්න මෙම පිරිවැය අයිතමය. මැටි රසායන ද්‍රව්‍ය. රුපියල් 120ක් වන ඒකකයක අඩංගු ප්‍රමාණය. ඒක මොකද්ද? රුජු ද්‍රව්‍යනේ. රුජු ද්‍රව්‍ය. රුජු ද්‍රව්‍ය වේදමක්. නිෂ්පාදන සේවක පිරිස తాවකාලිකව පඳවා ගන්නවා නිපදවන හැම එකකයක් සඳහා රුපියල් 80ක් ගෙවන එක. නිෂ්පාදන වැටුප්. එකක රුපියල් 80ක් යන මොකද්ද ඒක? රුජු ශ්‍රමය. රුජු ශ්‍රමය නේද? ඊළඟට ප්‍රචාරණ කටයුතු සඳහා මාසික රුපියල් 15000ක් යනවා. ඊළඟ පිරිවැය අයිතමය ප්‍රචාරණ වියදම්. මාසකට 15000ක් කරන ප්‍රචාරණ වියදම් කොහේද කාටද? බෙදාහැරීම් පිරිවැය නේද? බෙදාහැරීම් පිරිවැය 15000ක්. බෙදාහැරීම් පොදු කාර්යය. ඊළඟට ධනවර්ධනගේ සොහොයුරා නිමි භාණ්ඩ අලෙවි කරන්න එකඟ වෙනවා. විකුණන හැම එකක සඳහා රුපියල් 30ක් ගෙවන්න ඕනේ. විකුණුම් කොමිස්. විකුණන හැම එකකයක් සඳහා රුපියල් 30ක් යනවා. ඒක මොකද්ද? ඒක බෙදාහැරීම් පොදු කාර්ය නේද? රුපියල් 30 එකකට නේද? නිෂ්පාදන උපකරණ කල්බදු ක්‍රමයට ලබා ගන්නවා. ඒ සඳහා ගෙවන සිදුවන පිරිවැය කොච්චරද මේ තියෙන්නේ? නිෂ්පාදන කටයුතු සඳහා උපකරණ ගන්න කල්බදු ක්‍රමයට මේ සඳහා මාසික රුපියල් 6000ක වාරිකයක් ගෙවනවා. 6000යි. කල්බදු වාරිකය උපකරණ කල්බදු වාරිකය 6000යි. ඊළඟ පිරිවැය අයිතිම අපි ලියා ගන්නවා මෙහෙම උපකරණ කල්බදු වාරිකය නේද? උපකරණ කල්බදු වාරිකය 6000යි. ඒක මොකද්ද? උපකරණය නිෂ්පාදන කටයුතු වලින් පාවිච්චි කරන්නේ. ඒතර පාවිච්චි කිරීම සඳහා මේ බලන්න කරන්න කියන අපිට පැහැදිලිව නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය උපකරණ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය කරන උපකරණ කල්බදු ක්‍රමයට ගන්න රුපියල් 6000ක් ගෙවනවා. ඒතර මෙතනදී මතක තියාගන්න ඕනේ මේ උපකරණේ පාවිච්චි කරන නිෂ්පාදන කටයුතු වෙන්නේ. මේක උපකරණේ ෂෙයාරින් වගේ තමයි. කල්බදු වාරිකය. මෙතන ෂෙයා කල්බදු ජීවිත කාලයක් ගැන කියලා නැහැ. එදා අපි උපකල්පන කරන්න වෙනවා මේ කල්බදු වාරිකයේ නිෂ්පාදනය වෙනුවෙන් දරන වියදමක් නිෂ්පාදන පොදු කාර්ය වියදමක් වක්‍ර වියදමක් සේ හඳුනා ගන්න වෙන්නේ 6000. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයක් සේ ගන්නවා 6000. නිෂ්පාදන පොදු කාර්ය. නිෂ්පාදන සම්බන්ධ වියදමක් නේ 6000යි. ඊළඟට තියෙනවා සෑම නිමි භාණ්ඩයක් සඳහාම රුපියල් 10ක ස්වාධිකාරයක් ගෙවිය යුතුයි. ඊළඟ පිරිවැය අයිතමේ ස්වාධිකාර වියදම්. රුපියල් 10ක්. ස්වාධිකාර වියදම රුජු වියදමක් තමයි. හැබැයි රුජු ද්‍රව්‍යයක් නෙමෙයි රුජු ශ්‍රමයක් නෙමෙයි රුජු වියදම් වලට ඉන්නේ. රුජු වෙනත් වියදම් වලට රුපියල් 10ක්.
ඊළඟට තියෙනවා කාර්යාල වියදම් මාසිකව 10000ක් වනු ඇත. ඊළඟ අයිතමෙන් කාර්යාල වියදම්. කාර්යාල වියදම් 10000යි. කාර්යාල වියදම් අයිති වෙන කොහටද? පරිපාලන පොදු කාර්යය. කාර්යාල වියදම් 10000යි. පරිපාලන පොදු කාර්යය නේද? හොඳයි. මෙච්චරයි තිබුණේ. මෙච්චරයි වියදම් ටික තිබුණේ. අපි දැන් වියදම් ඔන්න අදාළ ශීර්ෂයත් අපි වර්ගීකරණය කළා. හරි. ප්‍රශ්නේ දෙවෙනි කොටසෙන් අපෙන් අහනවා මොකද්ද? ඒකක 1000ක් නිපදුණු ඇතැයි උපකල්පනයේ මත පහත් සඳහන් දෑ ගණනය කරන ඒකක 1000ක අපේක්ෂිත ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැය කොහොමද එන්නේ? රුපියල් 120යි රුජු ද්‍රව්‍ය නේද? රුජු ද්‍රව්‍ය 120යි එකයි තියෙන්නේ. රුජු ශ්‍රමය 80යි තියෙන්නේ. රුජු වියදම් තියෙන 10ක්. මේ තුන තමයි ප්‍රාථමික පිරිවැය නේද? එහෙනම් මෙහෙම ගමු. රුජු ද්‍රව්‍ය per 120යි රුජු ශ්‍රමය per 80යි රුජු වෙනත් වියදම් 10යි. එහෙනම් ඒකකයේ ප්‍රාථමික පිරිවැය මේ තුන එකතු කීයද? 210යි නේද? ප්‍රාථමික පිරිවැය රුපියල් 210 එකක. අපෙන් අහන එකද ඒකක 1000ක් නිපදවන එක උපකල්පනය කරලා ඒකකයක අපේක්ෂිත ප්‍රාථමික පිරිවැය. එකකනේ අහන්නේ 210යි. දෙක ඒකකයක අපේක්ෂිත නිෂ්පාදන පිරිවැය. ඒකකයක නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය ගන්නේ ප්‍රාථමික පිරිවැය දන නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය නේ. එතකොට මෙහෙම ලියනවා අපි ඒකකයක ප්‍රාථමික පිරිවැය කියලා රුපියල් 210යි. මේක එකතු කරනවා ඒකකයක නිෂ්පාදන පොදු කාර්යය. හැබැයි ඒකකනේ ඒකක 1000ක් නිෂ්පාදනය කරන උපකල්පනය කරන්න ඕනේ. එහෙමනම් නිෂ්පාදන පොදු කාර්ය ඔක්කොම කීයක් තියෙනවද මේ බලන්න. 56000ක් තියෙනවනේ එකතුව. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය එකතු තියෙන කීයද? 56000. 56000ක් අපිට වැය වෙන්නේ ඒක කීයක් සඳහාද? 1000කට. දැන් 56000 1000න් බෙදුවාම ඒකක නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය එනවා. එහෙනම් ඒක ගන්න මෙහෙමයි 56000 බෙදීම 10. ඒතර කීයද රුපියල් වෙන්නේ? 56 නේ. එහෙනම් ඒකක අපේක්ෂිත නිෂ්පාදන පිරිවැය කීයක් වෙනවද? 6යි 6යි 6යි. එම නිසා ඒකක නිෂ්පාදන පිරිවැය කීයද? රුපියල් 266යි. ප්‍රාථමික පිරිවැය රුපියල් 210ක් වෙනවා. ඒකක මොන තිබුණේ? රුපියල් 120 80 10 කිව්වේ එකකනේ. හරි. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය තිබුණේ ඒකක 10කටම අදාළව 56000 ඔක්කොම 56000 10න් බෙදුවාම එකක සඳහා නිෂ්පාදන පිරිවැය 56යි. ඒ අනුව සම්පූර්ණ නිෂ්පාදන පිරිවැය එන ඔක්කොම ප්‍රාථමික පිරිවැය නිෂ්පාදන පොදු කාර්ය දෙකේම එකතුව රුපියල් 266ක්. පැහැදිලිද? හොඳයි. ඔන්න ඔය විදිහට තමයි ඔය ප්‍රශ්නෙට පිළිතුර එන්නට ඕනේ. ප්‍රශ්න 55 බලන්න. පහත සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න දක්වන කියලා කියනවා. සත්‍යද නැත්නම් අසත්‍යද කියලා. එක මූල්‍ය ගිණුම්කරණය මගින් සත්‍ය ආදායම් පිළිබඳ තොරතුරු ලබා දේ. හරිද? මූල්‍ය ගිණුම්කරණය හැම වෙලාවෙම ලබා දෙන්නේ ව්‍යාපාර ඒකකය තුළ සිදුවෙච්ච සත්‍ය ගනුදෙනු හා සිද්ධීන්ගේ ප්‍රතිඵල. ඓතිහාසික ගුණ තොරතුරුනේ. ඒක සත්‍යව තියෙන්නේ. දැන් විකුණුම් කරලා තියෙන සත්‍ය විකුණුම්. සත්‍ය ආදායම් තොරතුරු ලබා දේ. ප්‍රකාශනයේ ත්‍රිනිවැරදි සත්‍යයි. දෙක ආයතනයේ නිෂ්පාදන මිලට වඩා වෙළඳපොළ මිල වැඩි නම් පිරිවැය ගිණුම්කරණයක් අවශ්‍ය නොවේ. දැන් පිරිවැය ගිණුම්කරණය කියන්නේ කළමනාකරන ගිණුම්කරණයේ කොටසක්නේ. නිෂ්පාදන මිලට වඩා වෙළඳපොළ මිල වැඩි අවස්ථාවක පිරිවැය ගිණුම්කරණයක් අවශ්‍ය නැතිලු. නෑ එහෙම එකක් නෑ. පිරිවැය ගිණුම්කරණය හැම වෙලාවෙම ආයතනයක නිෂ්පාදිතයක වටිනාකම ගණනය කරන්න පිරිවැය ගණනය කිරීමට පිරිවැය අස්ස තොරතුරු නිර්මාණය කරන්න පිරිවැය ගිණුම්කරණය අවශ්‍යයි කළමනාකරන ගිණුම්කරණයට. මේක අතන්දරේ අවශ්‍ය නොවේ කියන නිසා සත්‍යයි. වෙළඳපොළ මිල කවර මිල වුණත් ආයතන නිෂ්පාදිතවල පිරිවැය ගණනය කිරීම කරන්න අනිවාර්යම
මේ පිරිවැය ගිණුම් කරන්නේ අවශ්‍යයි. කළමනාකරණ ගිණුම් කරන තොරතුරු අභ්‍යන්තර හා බාහිර පාර්ශවයන් වෙත ලබා දෙයි. කළමනාකරණ ගිණුම් කරන තොරතුරු අභ්‍යන්තර බාහිර දෙගොල්ලන්ටම දෙනවද? නැහැ. ලබා දෙන අභ්‍යන්තර පාර්ශවයන්ට පමණයි. සම්මත ප්‍රකාශනයේ අසත්‍යයි. 4. භාණ්ඩ හා සේවාවන් හෝ නිෂ්පාදනයේදී පාවිච්චි කරන ආර්ථික සම්පත්වල වටිනාකම පිරිවැය ලෙස හඳුන්වයි. භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයේදී පාවිච්චි කරන ඒ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමට පාවිච්චි කරන ආර්ථික සම්පත්වල මූල්‍ය වටිනාකම මොකද්ද? පිරිවැය. මේ ප්‍රකාශය හරි. සත්‍යයි. 5. කළමනාකරණ ගිණුම් කරන්නට අවශ්‍ය පිරිවැය තොරතුරු ලබා දෙනුයේ පිරිවැය ගිණුම් කරන්නේයි. හරිද වැරදිද? හරිනේ. කළමනාකරණ ගිණුම් කරන්නට අවශ්‍ය කරන පිරිවැය තොරතුරු ලබා ගන්න කාගෙන්ද? පිරිවැය ගිණුම් කරන්නේ මගින්. සත්‍යයි. අපි ඊළඟ ප්‍රශ්න අංකයට ප්‍රශ්න අංක 56 නිෂ්පාදන කාර්යය දරන ලද පාසඳාන පිරිවැය අයිතමයන් ඍජු පිරිවැයෙන්ද වක්‍ර පිරිවැයෙන්ද කියලා අපෙන් අහනවා. මේ තියෙන්නේ නිෂ්පාදන කාර්ය වෙනුවෙන් දරූ මෙන්න මේ පිරිවැයන් ඍජුද වක්‍රද කියලා අපෙන් අහන්නේ. එක නිමැවුම් මත ගෙවන නිෂ්පාදන අංශයේ සේවකටු. නිෂ්පාදන ඒකක මත ගෙවන නිෂ්පාදන අංශයේ සේවකටු මොකද ඍජුද වක්‍රද? ඍජු පිරිවැයක් නේ. ඍජු. දෙක සමාගමේ පිරිවැය ගණකාධිකාරීවරයාගේ වේතනය. පිරිවැය ගණකාධිකාරීවරයාගේ වේතනය මොකද්ද? වක්‍ර පිරිවැයක් නේ. කාර්යාල ගෙවල් කුලි හා වරිපනම්. කාර්යාල ගෙවල් කුලි හා වරිපනම් ඍජුද වක්‍රද? වක්‍ර පිරිවැයක්. යන්ත්‍ර ෂයවීම සරල මාර්ගමට යන්ත්‍රවල ෂයවීම නිෂ්පාදන පිරිවැයක් වුණාට වක්‍ර නේද? ඍජු නෙමෙයි. නිෂ්පාදිත අදාළ ඍජු හඳුනා ගන්න බෑනේ. පහ මිලදීගත් අමුද්‍රව්‍ය ගෙනීම සඳහා දරූ වියදම. අමුද්‍රව්‍ය ගෙනීමේ වියදම් ඍජුනේ ගැනුම් පිරිවැය කොටසක් නේද? කම්මල් යන්ත්‍ර ක්‍රියා කරවීමට යොදන ලද පිරිවැය. යන්ත්‍ර ක්‍රියා කිරීමේ ඉන්ධන හා බලය වගේ දේවල් නේ මොකද්ද? වක්‍ර. නිෂ්පාදිතක ඍජුවම සම්බන්ධයෙන් හඳුනා ගන්න බෑ නේද? අන්න ඔය ආකාරයේ පිළිතුරක් තමයි ප්‍රශ්න අංක 56 සඳහා. අපි යමු ප්‍රශ්න අංක 57ට කිරි ආශ්‍රිත නිෂ්පාදන සමාගමක පිරිවැය මූලිකාංග කිහිපයක් උපට දෙනවා. පිරිවැය මූලිකාංග. පිරිවැය ඒකකයේ අයිස්ක්‍රීම් එක උපකල්පනය කරලා එම පිරිවැය මූලිකාංග ඍජුද වක්‍රද යන්න සඳහන් කරන්න කියලා. අදාළ තීරුවේ හරි ලකුණක් යොදන්න කියලා කියන්නේ. පිරිවැය අයිතමේ තමයි පිරිවැය ඒකකයේ තමයි අයිස්ක්‍රීම්. මේ තියෙන්නේ ඒ සම්බන්ධ දරූ පිරිවැයන් මේ ඍජුද වක්‍රද කියලා අපිට දක්වන්න තියෙන්නේ. අයිස්ක්‍රීම් නිෂ්පාදන යන්ත්‍රයේ ෂය ඍජුද වක්‍රද? වක්‍ර. හරි ලකුණක් දාන්න තියෙන්නේ අදාළ තීරුවේ. මිලදීගත් නැවුම් කිරි අයිස්ක්‍රීම් නිෂ්පාදනය කිරීම සඳහා මිලදීගත් නැවුම් කිරි ඍජු පිරිවැයක් නේ. ඍජු ද්‍රව්‍යනේ. කර්මාන්ත ශාලාවේ වරිපනම් වක්‍ර පිරිවැයක්. ඍජුවම සම්බන්ධ හඳුනා ගන්න පුළුවන් විදිහම නෙවෙයිනේ. ත්‍රිලකයේ කර්මාන්ත ශාලා කර්මාන්ත කරුට කර්මාන්ත ශාලා හිමිකරුවාට කියන්නේ ව්‍යවසායකයාට ගෙව වේතනේ මොකද්ද? ඍජු පිරිවැයද වක්‍රද? වක්‍ර. එයාකට තමයි ওই ප්‍රශ්නෙට පිළිතුරු සපයන්නට ඕනේ. ප්‍රශ්න අංක 57. පියම් ප්‍රශ්න අංක 58 නිෂ්පාදිතයක පිරිවැය ගණනය කිරීමේ මූලික අරමුණු දෙකක් සඳහන් කරන්න. නිෂ්පාදිතයක පිරිවැය නිෂ්පාදනය කර භාණ්ඩයක පිරිවැය ගණනය කිරීමේ ප්‍රධාන අරමුණු දෙකක් මොකක්ද? එකක් තමයි භාණ්ඩයේ විකිණිය යුතු මිල තීරණය කිරීම සඳහා. මේ භාණ්ඩය අලෙවි කරන්න ඕනේ විකුණන්න ඕනේ කවර මිලකට තීරණය කරන්න නිෂ්පාදිත පිරිවැය දැනගන්න ඕනේ. දෙකක් නිෂ්පාදන පිරිවැය පාලනය කිරීම සඳහා. තව තොගා ගණනය කිරීම සඳහා ඉතිරි තොගේ වටිනාකම ගණනය කරන්න නේද? පිරිවැය ගණනය කරන්නට ඕනේ. පිළිම 1 විකුණුම් මිල තීරණය කිරීම සඳහා. 2 නිෂ්පාදන පිරිවැය පාලනය කිරීමට. තවත් එකක් මම ලියන තුන ලියන තොග ආගණනයට. තොග ආගණනය කිරීමට. තොග ගණනය කිරීමට නේද? මේ තමයි නිෂ්පාදන පිරිවැය ගණනය කිරීමේ අවශ්‍යතාවයන්. ප්‍රශ්න 59 තනි භාණ්ඩයක් නිෂ්පාදනය කරන ආයතනයක වාර්ෂික අයවැයගත තොරතුරු පහත දී ඇත. මෙම ආයතනයේ ඉදිරි මූල්‍ය වර්ෂය සඳහා අයවැයගත ක්‍රියාකාරී මට්ටම ඒකක 10000 කියලා කියනවා. මෙන්න තොරතුරු. ඒකකයක විකුණුම් මිල රුපියල් 100යි. ඒකකයක ප්‍රාථමික පිරිවැය සියල්ල විචල්්‍ය පිරිවැය රුපියල් 20යි. ඒකකයක විචල්්‍ය නිෂ්පාදන පොදුකාර පිරිවැය 15යි.
විකුණුම් කොමිස් විකුණුම් මිලෙන් 5යි. ඒකකයක ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය රුපියල් 12යි. ඒකකයක ස්ථාවර නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය රුපියල් 18යි. පස්සේ අහනවා පහත සඳහන් දෑ ගණනය කරන්න. අයන්න ඒකක 10,000ක ක්‍රියාකාරී මට්ටමකදී ඒකකයක නිෂ්පාදන පිරිවැය, ඒකකයක මුළු පිරිවැය, ඒකකයක විචල්්‍ය පිරිවැය. ආයන්න ඒකක 6,000ක ක්‍රියාකාරී මට්ටමේදී ඒකකයක ස්ථාවර පිරිවැය. ඔන්නම ප්‍රශ්න දෙකක් අහනවා. අපි ඉස්සෙල්ලාම අයන්න සඳහා උත්තර දෙලමු. ඒකක 10,000ක ක්‍රියාකාරී මට්ටමේ තමයි මේ තොරතුරු දෙන්නේ. මේ ඔක්කොම ඒකක 10,000යිදී. අහනවා ඒකකයක නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය ගන්න කොහොමද අපි? මම මෙහෙම ගන්නම් පහලින්. ඒකකයක නිෂ්පාදන පිරිවැය. මෙහෙමයි ගණනය කරන්න. නිෂ්පාදන පිරිවැයට එනවා මේ තියෙන ප්‍රාථමික පිරිවැය එනවා. ප්‍රාථමික පිරිවැය කිඳ රුපියල් 20යි. හරි. තව මොනවද දෙන්නේ? ඒකක විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්යය. විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්යය කීයක් තියෙනවද මේ තියෙන්නේ? 15යි. තව මොනවද දෙන්නේ? විකුණුම් කොමිසම නිෂ්පාදන පිරිවැය නැහැ. ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය 12යි. නිෂ්පාදන පොදු කාර්යනේ. ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය 12යි. හරිද? තොර අපෙන් අහන්නේ ඒකකයක නිෂ්පාදන පිරිවැය නහන්නේ. ඒකකයක නිෂ්පාදන පිරිවැය. තොර නිෂ්පාදන පිරිවැය ඉන්නේ මොනවද බලන්න ආපහු. විකුණුම් මිල නැහැ. ප්‍රාථමික පිරිවැය වෙන රුපියල් 20 එනවා. විචාල නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය රුපියල් 15 වෙනවා. ඊට නිෂ්පාදිත ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය රුපියල් 12 එනවා. ස්ථාවර නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය වෙනවද නිෂ්පාදන පිරිවැයට? නැහැ නේද? නිෂ්පාදන පිරිවැය අපෙන් අහන්නේ නේ මේ ටික. මේ ටික තුන ගත්තම කීයද? පය දෙක 7යි 4යි. පය 40 කීයද? 7යි. මෙතන 47යි. දෙක ඒකකයක මුළු පිරිවැය. ඒතර ඒකකයක මුළු පිරිවැය කොහොමද ගන්නෙ? දෙක ඒකකයක මුළු පිරිවැය. මුළු පිරිවැය ගන්න පුළුවන් නිෂ්පාදන පිරිවැය දැන් දන්නවනේ. ඒකට එකතු කරලා නිෂ්පාදන නොවන පිරිවැය. නිෂ්පාදන පිරිවැය අපි හගත 47යි. මේකට එකතු කරලා නිෂ්පාදන නොවන පිරිවැය. නිෂ්පාදන නොවන පිරිවැය මේ තියෙන්නේ. නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය තියෙනවා රුපියල් 18ක් තියෙනවා. ඊට අමතරව තියෙනවා මුළු පිරිවැයට යනවා මෙතන විකුණුම් කොමිස් එනවා 5ක් නේද? එහෙනම් තාවර නිෂ්පාදන නොවන පොදු කාර්ය ඉතින් 18ක් එනවා. ඊට පස්සේ එනවා විකුණුම් කොමිස්. ඒකත් මුළු පිරිවැය කොටසක්නේ. විකුණුම් මිලෙන් 5ක් නේද? 100න් 5ක්. 5ක් එනවා. තර නිෂ්පාදන නොවන පොදු කාර්ය එනවා 18ක්. ඊට අමතරව විකුණුම් කොමිස් 5ක්. මේ සියල්ල එකතු තමයි මුළු පිරිවැය. 8යි 15යි 5යි 22ක් ඉතුරුයි 6යි 7යි. මුළු පිරිවැය රුපියල් කීයද? 70. ඒකකයක මුළු පිරිවැය රුපියල් 70ක්. හරි නේද? 3 ඒකකයක විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය අපි හොයාගමු. මෙහෙම ලියමු මේකත්. ඒකකයක විචල්්‍ය පිරිවැය. මේ ගන්නේ ප්‍රාථමික පිරිවැය යනවනේ. ප්‍රාථමික පිරිවැය කොහොමද විචල්්‍යයි නේද? ප්‍රාථමික පිරිවැය යනවා 20 එනවා. තව විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය 15 නේ. විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය 15යි. ඒක විචල්්‍ය පිරිවැය නහන්නේ. විකුණුම් කොමිස් විචල්්‍යද ස්ථාවරද? විචල්්‍ය පිරිවැයක් නේ. විකුණුම් කොමිස් 5යි. විචල්්‍ය පිරිවැයක් නේ. මේ දෙකම ස්ථාවර නේද? එහෙනම් ඔච්චරයි නේ විචල්්‍ය පිරිවැයට එන්නේ මේ ගණනේ. ප්‍රාථමික පිරිවැය විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය විකුණුම් කොමිස්. එතකොට 35යි 40යි. එහෙනම් ඒකකයක විචල්්‍ය පිරිවැය කීයද? රුපියල් 40යි.
හොඳයි. අපි යමු ආයනට. ආයන අපෙන් අහනවා ඒකක 6000ක ක්‍රියාකාරී මට්ටමේදී ඒකකයක ස්ථාවර පිරිවැය කීයද? ඔබ දන්නවා ස්ථාවර පිරිවැය හැසිරීම කොහොමද? සමස්ත ස්ථාවර පිරිවැය ක්‍රියාකාරී මට්ටම කවර ප්‍රමාණයක් වුණත් සමස්ත ස්ථාවර පිරිවැය වෙනසක් නැහැ. හැබැයි ඉතින් ඒකක සංඛ්‍යාව වෙනස් වෙනකොට ඒකකයක ස්ථාවර පිරිවැය වෙනස් වෙනවා. මොකද මුළු ස්ථාවර පිරිවැය බෙදුවම ඒකක සංඛ්‍යාවෙන් ඒකකයක ස්ථාවර පිරිවැය එනවා. ඒතර ඒකක සංඛ්‍යාව වැඩි වෙනකොට අඩු වෙනකොට ඒකකයක ස්ථාවර පිරිවැය වෙනස් වෙනවා. අපෙන් අහන්නේ ඒකක 6000කදී ස්ථාවර පිරිවැය කීයද කියලා. දැන් ඔබට පේනවා ඇති මෙතන ස්ථාවර පිරිවැය තියෙනවා මෙතන 12ක් නිෂ්පාදන පොදුකාර පිරිවැය තුළ අඩංගු ස්ථාවර පිරිවැය 12යි නිෂ්පාදන නොවන පොදුකාර තුළ අඩංගු ස්ථාවර පිරිවැය රුපියල් 18යි. එන ඒකක 10000කදී උත්තර ප්‍රේරණය ඒකක 10000කදී ඒකක 10000 ක්‍රියාකාරී මට්ටමේදී ඒකකයක ස්ථාවර පිරිවැය කීයද? රුපියල් 30යි. ඒ පදනම් කරගෙන ඒකක 6000ක ක්‍රියාකාරී මට්ටමේදී ස්ථාවර පිරිවැය අපිට හොයන්න පුළුවන්. අපි මෙහෙම ගමු ඊළඟ උත්තරේ හොයන ආකාරය. එම ආයන්න මෙහෙම ආයලිම ඒකක 6000කදී ඒකකයක ස්ථාවර පිරිවැය. ඒක මෙහෙමයි ගන්නේ. ඒකක 10000කදී ඒකකයක ස්ථාවර පිරිවැය මෙතින් 12 ධන 18නේ රුපියල් 30යි. එවිට ඒකක 10000කදී මුළු ස්ථාවර පිරිවැය කොච්චරද? 30 වැඩි කිරීම 10000. රුපියල් ලක්ෂ 3යි. ඒතර අපිට කියනවා නම් ආයතනයේ මුළු ස්ථාවර පිරිවැය රුපියල් ලක්ෂ 3යි. එකක් රුපියල් 30යි එකක 10000කදී 30 වැඩි කිරීම 10000 රුපියල් ලක්ෂ 3යිනේ. අපිට ඕනේ ඒකක 6000කදී මුළු ස්ථාවර පිරිවැයනේ. අපිට මෙහෙම කියන්න පුළුවන් එහෙමනම් එම නිසා ඒකකයක ස්ථාවර පිරිවැය මේ අපි හන්නේ ඒකක 6000කදී ලක්ෂ 3 බෙදෙනවා 6000යි. කොහොමද ලක්ෂ 3 තමයි මුළු පිරිවැය ස්ථාවර පිරිවැය. ඒතකොට මෙතන 6000 ලක්ෂ 3 6000න් බෙදුවාම උත්තරේ රුපියල් 50යි. ඒ කියන්නේ ඒකක 30000දී ඒකක 10000දී ඒකකයක ස්ථාවර පිරිවැය රුපියල් 30යි. ඒතකොට අපිට ලක්ෂ 3 බෙදන්නේ 10000යි. ඒතකොට රුපියල් 30යි. නමුත් ඒකක 6000දී නම් ලක්ෂ 3 බෙදන්නේ 6000යි. එකක් සඳහා වන ස්ථාවර පිරිවැය රුපියල් 50යි. ඒ කියන්නේ ස්ථාවර පිරිවැය වෙනසක් නැහැ රුපියල් ලක්ෂ 3ම තමයි. ඒකක සංඛ්‍යාව වෙනස් වීම අනුව ඒකකයක ස්ථාවර පිරිවැය වෙනස් වෙනවා. ලක්ෂ 3ම ස්ථාවර පිරිවැය ඒකක 10000 නම් 3 ලක්ෂ බෙදීම 10000. එකක් රුපියල් 30යි. ඒකක 6000දී 3 ලක්ෂ බෙදීම 6000 රුපියල් 50යි. අපි ප්‍රශ්න උත්තරය අපි දැන් ලියමු. අපි අහලා තියෙන ආයන්න ඒකක 6000කදී ක්‍රියාකාරී මට්ටමේදී ඒකකයක ස්ථාවර පිරිවැය. උත්තරේ රුපියල් කීයද? 50යි නේද? රුපියල් 50යි. ඔන්න ප්‍රශ්නේ අහලා තිබුණු උත්තර ටික දුන්නනේ. ප්‍රශ්න ආයන්නේ ඒකකයක නිෂ්පාදන පිරිවැය, ඒකකයක මුළු පිරිවැය, ඒකකයක විචල පිරිවැය. ආයන්නේ ඒකක 6000ක ක්‍රියාකාරී මට්ටමේදී ඒකකයක ස්ථාවර පිරිවැය. මේ අපි ගණනය කළ ආකාරය මේ කිව්වේ. පැහැදිලි නේද? හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්න අංකයට. ප්‍රශ්න අංක 60. පහත වගුවේ දී ඇති එක් එක් පිරිවැය වර්ගීකරණයේ අරමුණ සඳහන් කරන්න. මෙතන පිරිවැය වර්ගීකරණයේ හැපැති වර්ගීකරණයේ අරමුණ. නිෂ්පාදන පිරිවැය හා නිෂ්පාදන නොවන පිරිවැය වශයෙන් බෙදීම. නිෂ්පාදන නොවන හා නිෂ්පාදන පිරිවැය වශයෙන් බෙදීමේ අරමුණ මොකද්ද? තොගා ගණනය සඳහානේ. තොග තක්සේරු කිරීම සඳහා තමයි නිෂ්පාදන හා නිෂ්පාදන නොවන පිරිවැය නැත්නම් නිෂ්පාදන හා කාලච්ඡේද පිරිවැය කියලා වෙන් කරගන්න නේද? තොග අගය කිරීම. එතන අපිට තොග අගය කිරීම. දෙක විචලන පිරිවැය හා ස්ථාවර පිරිවැය. හැසිරීම අනුව පිරිවැය වර්ගීකරණය කරන විශේෂයෙන්ම කෙටි කාලීන තීරණ ගැනීම සඳහා. යම් යම් කෙටි කාලීන වශයෙන් අවශ්‍ය කරන තීරණ ගැනීම සඳහා තමයි විචලන හා ස්ථාවර පිරිවැය වශයෙන් වර්ගීකරණය කරන්නේ. අපි කෙටියෙන් ලියමු මෙහෙම. කෙටි කාලීන තීරණ ගැනීමට
ඊළඟ ඍජු ද්‍රව්‍ය පිරිවැය, ඍජු ශ්‍රම පිරිවැය, ඍජු හා නිෂ්පාදන පොදුකාර පිරිවැය වශයෙන් වර්ග කිරීම. මෙසේ වර්ග කරන්න හේතු වෙන එකක් තමයි නිෂ්පාදන පිරිවැය ගණනය කිරීමට නේද? අනිත් පැත්තෙන් තොගාගය කිරීමට. නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම. තව එකක් කිව්වොත් තොගාගය කිරීමට. මේ දෙකක් මම කියන්නේ නිෂ්පාදන පිරිවැය කිරීම සඳහාත් මේ විදිහට බෙදනවා. තොගාගය කිරීම සඳහාත් මේක බෙදීමක් අපි කරනවා. අදාළ පිරිවැය සහ අදාළ නොවන පිරිවැය. අදාළ පිරිවැය අදාළ නොවන පිරිවැය කියන එක වර්ගීකරණය අවශ්‍ය වෙන්නේ මොනවා වුණටද? තීරණ ගැනීම සඳහානේ. තීරණ ගන්නකොට මේ පිරිවැය අදාළද නැද්ද කියන ගන්නේ තීරණ ගැනීමට. අපි ওই ප්‍රශ්නයත් එක්කමයි කළමනාකරණ ගිණුම්කරණයේ 14 වෙනි පාඩමේ දෙවෙනි පාඩම. ඒ කියන්නේ පිරිවැය ආශ්‍රිත යෙදුම් නිර්ණායකයන් හඳුනා ගැනීම. පිරිවැය ආශ්‍රිත යෙදුම් පිරිවැය කියන්නේ මොකද්ද? පිරිවැය ඒකකයක් කියන්නේ මොකද්ද? පිරිවැය මධ්‍යස්ථානයක් කියන්නේ මොකද්ද වගේ ඊට පස්සේ පිරිවැය වර්ගීකරණයක් කිරීම. තොගාගය කිරීමේ කාර්ය සඳහා පිරිවැය වර්ග කිරීම. ඒ වගේම තීරණ ගැනීමේ කාර්ය සඳහා පිරිවැය අගය කිරීම නේද? මේ විදිහට අපි පිරිවැය වර්ගීකරණයන් කළා පදනම් කීපයක් ඔස්සේ එක් එක් පදනම් වලට අනුකූලව පිරිවැය වර්ගීකරණයන්ට අනුව පිරිවැය හඳුනා ගන්න ආකාරය අපි ඉස්සලම් හඳුනාගත්තා. ඊට පස්සේ ඒවට අදාළ අභ්‍යාස අපි සාකච්ඡා කිරීම කළා. දැන් මේ වන විට ප්‍රශ්න 60ක් දක්වා අපි මේ කළමනාකරණ ගිණුම්කරණයේ ප්‍රශ්න සාකච්ඡා කරලා තිබෙනවා. අපි ඊළඟ පරිච්ඡේදය තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා අලුත් ඒකකයක් 14 කළමනාකරණ ගිණුම්කරණයේ 14 වෙනි පාඩම ඒකකේ 3 වෙනි පාඩම. ඒ තමයි ද්‍රව්‍ය පිරිවැය පාලනය. ද්‍රව්‍ය පාලනය පිළිබඳ පාඩම් ඒකකේ අපි ඊළඟ පාඩම් ඒකකයේ වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.